එතකොට අපි විස්තර කරගෙන එන්නේ ඒ සම්මාදිට්ඨිය පිළිබඳ. මම හිතන්නේ අපි දැන් සම්මාදිට්ඨියේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ගැන සාකච්ඡා කරා. ඒ වගේම මේ සමත සම්මාදිට්ඨිය ගැන ඒ භාවනාවේ පිළිවෙලට සම්බන්ධ කරගෙන කතා කරා. ඒ වගේම අපි කච්චායන ගොත්ත සූත්‍රය ඇසුරු කරගෙනත් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරා. ඒකට මට අද හිතුණා ටිකක් අපි මේ විපස්සනා සම්මාදිට්ඨිය පිළිබඳ අද උදේවරුේ ටිකක් සාකච්ඡා කරමු කියලා. මොකද්ද මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ? කියන්නේ සමත සම්මාදිට්ඨියට එහාට ගියපු ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ඒ විපස්සනා සම්මාදිට්ඨිය අපි කොහොමද ප්‍රායෝගිකව පුහුණු කරන්නේ? ප්‍රැක්ටිස් කරන විදිහ ටිකක් සාකච්ඡා කරමු. ඒකදී ඇත්තටම මේ විපස්සනා සම්මාදිට්ඨිය ආරම්භ වෙන්නේ ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා. ඒ කියන්නේ ඔය මේ විදර්ශනා ඥානවල නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන ආදී වශයෙන් ඔය මේ විදර්ශනා ඥාන තියෙනවා. භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, සංඛාරෝපේක්ඛා ඥාන ආදී වශයෙන් මුංචිතු කම්මතා ඥාන ආදී විපස්සනා ඥාන. එතකොට මේ විපස්සනා ඥාන ආරම්භ කරන්නේ මේ දිට්ඨි විසුද්ධිය. එහෙම නැත්නම් ඥාන විසුද්ධි පැත්තෙන් ගත්තොත් දිට්ඨි විසුද්ධිය, ඥානව පැත්තෙන් ගත්තොත් එහෙම ඒක නාම රූප පරිච්ඡේද ඥාන. කියන්නේ නාමය සහ රූපය පරිච්ඡේද කළා වෙන්කර හඳුනා ගැනීමේ ඥානය. එතනින් තමයි මේ විපස්සනා සම්මාදිට්ඨියට ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් මේ බුද්ධ දේශනාවල් ගත්තාම මේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන ඒක බුදුරජාණන් වහන්සේ එක එක ශ්‍රාවකයන්ට එයාගේ ඥාන මට්ටමින් ඒක විග්‍රහ කරලා තිනවා. කොහොමද මේ නාම රූප දෙක වෙන් කරලා හඳුනා ගන්න හැටි, නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගන්න හැටි. දැන් සමහර සූත්‍ර අපිට හම්බ වෙනවා මේ දේශනාවල මේ සමහර වෙලාවට රූපේ ගොඩාක් විස්තර කරලා නාමය කෙටියෙන් විස්තර කරනවා. ඒ කියන්නේ දැන් රූප ධර්ම හැටියට පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවත් වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප වශයෙන් අරගෙන මහා භූතත් උපාදාය රූපත් අරගෙන ඒවා සවිස්තරාත්මකව විස්තර කළ නාම ධර්ම විඥාන කියන තනි වචනින් විස්තර කරලා තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මහා භූතත් ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා උපාදාය රූපත් රූප හැටියට, නාම ධර්ම හැටියට විඥාන. දැන් සමහර සූත්‍ර තියෙනවා ඒ සූත්‍ර දේශනාවල රූප ධර්ම කෙටියෙන් විස්තර කළා නිකන් කෙලිම රූපය කියලා, නාම ධර්ම විග්‍රහ කරනවා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා. ඒක ටිකක් එතකොට වැඩිපුර විග්‍රහ කරන්නේ නාම ධර්ම පැත්ත.
නාම ධර්ම පැත්ත වැඩිපුර විස්තර කරනවා. දැන් අපි පංච උපාදානස්කන්ධ ගත්තත් වැඩිපුර නාම ධර්ම ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන කියලා නාම ධර්ම විග්‍රහ කරනවා වැඩි. ඉතින් මේ විදිහට දැන් ඒක සිද්ධ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ පුද්ගලයාට සාපේක්ෂව තමයි නිර්වාණ මාර්ගය දේශනා කරන්නේ. ඒ කියන්නේ හරියටම මේ නිර්වාණ මාර්ගය පොතක ලියන්න බෑ. ඒක එහෙම පොතක ලියලා තියන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මොකද ඒක පුද්ගල සාපේක්ෂකයි. එතකොට දේශනාව හැම වෙලේම ඒ පුද්ගලයාට සාපේක්ෂකව තමයි ඒ පුද්ගලයාගේ ඥාන අවදි වෙන්න සාපේක්ෂක තමයි විමුක්ති මාර්ගය දේශනා කරන්නේ. දැන් ශ්‍රද්ධාව මදි කෙනෙක්ට ශ්‍රද්ධාව වැඩෙන විදිහට දේශනාව කරනවා. ප්‍රඥාව මදි කෙනෙක්ට ප්‍රඥාව වැඩෙන විදිහට දේශනාව කරනවා. වීරය නම් මදි වීරය වැඩි වෙන විදිහට. සමාධිය මදි නම් සමාධිය වැඩි වෙන විදිහට. නැත්නම් වීරය අධික නම් වීරය සමබර කරගන්න. ප්‍රඥාව සමාධිය අධික නම් ඒක සමාධිය සමතුලිත කරන්න. ඉතින් ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට අනුව තමයි සාපේක්ෂකව ඒ බුදුරජාණන් වහන්සේලාගේ විමුක්ති මාර්ගයේ දේශනා කිරීම වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔච්චර 84000ක් ධර්මයක් ඕනේ නැහැනේ. එකක් කිව්වනම් හරිනේ ඔක්කොටම. එහෙම දේශනාව කරන්න බෑ. එකක් දේශනා කරන්න බෑ. ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච හැටි බලලා එයාගේ මේ වෙද්දී එයාගේ වර්ධනය වෙලා තියෙන විදිහ බලලා දේශනාව කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සහ රහතන් වහන්සේ නමක් අතර වෙනස පවතින්නේ එතනදී. රහතන් වහන්සේ නමට එහෙම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය පිහිටන්නේ නැහැ කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය නැහැ. ඒ නිසා විමුක්ති මාර්ගය දේශනා කරන්න පුළුවන්. හැබැයි එක එක්කිනාට සාපේක්ෂව දේශනා කරන්න අමාරුයි. තමන් ඒක හරියට මේ වගේ අපි හිතමුකෝ. මුහුද තියෙනවා ලංකාව මුහුදෙන් වට වෙලා තියෙන දූපතක්නේ. ඕන්නම් මේකේ යාපනයෙන් බහින්නත් පුළුවන්. ඕන්නම් ගාල්ලෙන් බහින්නත් පුළුවන්. ඕන්නම් ගෝල් බේස් එකෙන් බහින්නත් පුළුවන්. මීගමෙන් බහින්නත් පුළුවන්. එතකොට දැන් අපි මුහුද බලන්න මුහුදට ගිහිල්ලා තියෙන්නේ මුහුද දාන්නේ ගෝල් බේස් එකෙන් බහින දැන විතර නම් අපි ඔක්කොටම මාර්ගය කියන්නේ ගෝල් පේස් එකෙන් බහින්න කියලා. ඔයාලට මුහුදට බහින්න ඕන නම් ගෝල් පේස් එක ළඟදී යාපනයේ කෙනාටත් කියනවා අපි ගෝල් පේස් එකට ඇවිල්ලා බහින්න කියලා. හැබැයි යාට එක ගොඩක් දුරයි. යාට සමහර එක සෙට් වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. යාට එක දුර නිසා. හැබැයි දැන් යාපනයේ ඉන්න කෙනාට එයා ලංකාවේ හැම මුහුදු තීරයක් ගැනම දන්න කෙනෙක් නම් එයා කොළඹ ගෝල් පේස් එක ළඟ හිටියට එයා එතනින් බහින්න කියන්නේ නැහැ. යාපනයේ කෙනාට එයාට ළඟම තොටුපළ පෙන්නනවා. එයාට ළඟ කොතනින්ද? ආන්ගේ වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තුල තියෙන, ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් සහ බුදුරජාණන් වහන්සේ නමක් අත්දකින නිවන එකයි. හැබැයි ඥාන පරාස වෙනස්. ඒ ඥාන පරාස වෙනස්. ඉතින් එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ විශේෂ ඥාන නිසා ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම සමතුලිත කරන්න. සමහර ඒවා අධික තියෙන නම් ඒක සමබර කරන්න, මදි නම් ඒක වර්ධනය කරන්න තමයි මාර්ගය දේශනා කරන්නේ. ඒකයි මෙච්චර දේශනා ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ. තනි දේශනාවක් නැතුව මෙච්චර ගොඩක්. ඒ එක එක්කෙනාට එයාගේ ආධ්‍යාත්මයේ වර්ධනය වෙලා තියෙන ඉන්ද්‍රිය ධර්ම වලට ගැලපෙන්න තමයි දේශනාවල් තියෙන්නේ. ඒකයි සමහර සූත්‍රවල නාම ධර්ම ගොඩාක් විස්තර කරන්නේ. සමහර සූත්‍රවල නාම ධර්ම කෙටියෙන් කියලා රූප ධර්ම ගොඩක් විග්‍රහ කරනවා. මොකද එයාගේ ඥානයේ මදි රූප ධර්ම තේරුම් ගන්න නම් ඒකට දේශනාව කරනවා. එයාගේ අභ්‍යන්තරේ එයා තේරුම් අරගෙන අවබෝධ කරගෙන නැත්නම් නාම ධර්ම නම් වඩලා නැත්නම් ප්‍රැක්ටිස් කරලා නැත්නම් එයාට ඒක තේරෙන විදිහට දේශනාව සිදු කරනවා. එතකොට තමයි යාට අවබෝධයට හිත නිවනට, නිබ්බාණයට, විමුක්තියටපත් වෙන්නේ. ඒකයි ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් හම්බීම වාග්යයක් ඉතින්. බුද්ධෝත්පාද කාලයක් බුදුරජාණන් වහන්සේ දැකීම
භාග්‍යයක් වෙන්නේ ඉතින් ඒ කෙනාට ගැළපෙන විදිහට. ඒ කර්මස්ථානේ ලැබෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් අපිට තියෙන ඥාන මට්ටමේ ප්‍රමාණයට අපිට ඒක එක එක්කෙනා දිහා බලලා කමටහන් දෙන්න අපහසුවක් තියෙනනේ. පුළුවන් ටිකක් sannivedanaya කරගන්න යම් කෙනෙක්ට පුළුවන් නම් හොඳටම හරියටම එයාට එහෙම හරියටම එහෙම sannivedanaya කිරීමේ හැකියාවක් තියෙනවා නම් එයා අත්දකින්න දේ එයාට තේරෙන දේ යම් දුරකට ගුරුවරයාට පුළුවන් ඒ sannivedanaya කරන්න දක්ෂකම නිසා එයා යම් ප්‍රැක්ටිස් කරලා මාර්ගේ එයා අත්දකින්න දේ හරියට කියා ගන්න පුළුවන් නම් එතකොට සමහර විට අනිත් කෙනාට තේරෙන දැනෙන විදිහට sannivedanaya කරන්න පුළුවන් නම් එතකොට යම් විදියකට මේ කමඨහන් සුද්ධ කිරීමක් ඇතුළ තුළ අපිට මේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන්. අපේ තියෙන අන්තගාමීත් වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. දෘෂ්ටිය ඍජු කරගන්න පුළුවන්. සම්මා දිට්ඨියකට එන්න පුළුවන්. හැබැයි දැන් පොදුවේ අපිට එහෙම මේ පොදුවේ කමටහන් දෙද්දී පොදුවේ කෙනෙක්ට විමුක්ති මාර්ගයක් කියද්දී වැඩිපුර උත්සාහ කරන්නේ නාම ධර්මයකින් මාර්ගය කියන නෙමෙයි ගුරුවරු. ඒකයි මම කියක බුදුරජාණන් වහන්සේ නමක් හිටියොත් කෙලින්ම නාම ධර්මයකින්ම කෙලින්ම ධම්මානුපස්සනාවකින්ම මාර්ගය පනවන්න පුළුවන්. එයාට ගැළපෙන මට්ටමින් එයාට ඉතින් ආය රූප ධර්ම තේරුම් ගන්න ඕනේ නැත්තම් ඒ පිළිබඳ එයාට ඒ අවබෝධය තියෙනවා නම් ඉතින් එයාට අහපෝ මේ රූප ධර්ම ගැන විග්‍රහ කරගෙන ඉන්න කර්මස්ථාන දෙන්නේ නැහැ. කෙලින්ම යාට එයාගේ සිත දකින්න පුළුවන් විදිහට ධර්මතාව අවබෝධ කරගන්න පුළුවන් විදිහට කමටහනක් දෙන්න පුළුවන්. ඒක හරිය වුණාට සාමාන්‍යයෙන් අපිට තියෙන අපේ ඥාන මට්ටමින් අපේ ඥාන පරාස හැටියට අපිට එහෙම හැකියාවක් නැති නිසා අපි කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන විදිහට ආරක්ෂිත ක්‍රමවේදී පාවිච්චි කරනවා. ආරක්ෂිත එක තමයි රූප ධර්මයකින් පටන් ගන්න. රූප ධර්ම වලට කියලා රූප ධර්මයක මුලැමැදාග දකින්න. ඒ රූප ධර්මයක හරියට මුලැමැදාග දැක්කට පස්සේ ඒ පැටර්න් එකම තමයි නාම ධර්ම වලට ගෙනියන්න තියෙන්නේ. ඒ රූප ධර්මයක් ඔබ දකින්න කොහොමද ප්‍රැක්ටිස් කරේ හුරු කරගත්තේ රූප ධර්මයක මුලැමැදාග තේරුම් ගන්න. ඉතින් අන්නේ ඒක හරියට ඒ ක්‍රමවේදය හඳුනගත්තට පස්සේ ඊට පස්සේ තියෙන්නේ නාම ධර්මයටත් ඒ පැටර්න් එක ගෙනියන එකම තමයි. ඒ විදිහට සිහිය පැවැත්වීම තමයි. ඒ නිසා ඉතින් අපිට පොදුවේ දේශනාවක් කරද්දී කියන්නේ පුද්ගලිකව කරද්දී ඒ ආට සාපේක්ෂව සාකච්ඡා කරාට පොදුවේ මාර්ගයක් මෙහෙම ප්‍රසිද්ධ වේදිකාවක අපි කතා කරද්දී අපිට ආරක්ෂිතයි ඒ කෙනෙක්ව රූප ධර්මයක් කරහා මේ නාම රූප පරිච්ඡේද ඥානෙ තේරුම් ගන්න බස්සන්න. මේ කියන විදර්ශනා උපේක්ෂාවට බසවන්න ලේසි වෙන්නේ රූප ධර්මයක් කරා. හැබැයි මේ රූප ධර්මයක් කරා යද්දී හැබැයි මුලින්ම කියලා දෙන දේ තමයි වැදගත්ම දේ තමයි ඔයා ඒ මොහොතේ දවසේ හැම ක්‍රියාවක් එක්කම සිහිය මිස් කරගන්න එපා. කොණ්ඩේ පීරුවත් බලන්න කොණ්ඩේ පීරන්නේ සිහියෙන්ද. මූණ හේතුවත් බලන්න මූණ හොදන්නේ සිහියෙන්ද. ඇවිද්දත් බලන්න ඇවිදින්නේ සිහියෙන්ද. වත්තේ වැඩක් කළත් කුස්සියේ වැඩක් කරත් අපි කියනවා ඉස්සෙල්ලාම හොඳට හදාගන්න සිහිය පවත්වනවා කියන එක. මොකද සිහිය පැවැත්වීම නැතුව ඔය ඥාන විදර්ශනා ඥාන පහල කරන්න බෑ. අපි කියන්නේ ධානයක් අවශ්‍යයි කියලා කියන්නේ. ධානයක් ඕන කියලා කියන්නේ මේ වැඩේට අවශ්‍ය කියන අත්‍යවශ්‍යම දේ තමයි මේ විදර්ශනා සම්මාදිට්ඨිය පහල කරද්දී ඒ විදර්ශනා සම්මාදිට්ඨිය තුළින් විදර්ශනා උපේක්ෂාවට සිතපත් දැන් විදර්ශනා උපේක්ෂාව දක්වා තමයි සම්මාදිට්ඨිය ඇති කරගෙන අපිට දියුණු කරගන්න පුළුවන් මේක. ඒක මේ නාම ධර්ම වලින් විග්‍රහ කරන්නේ නාම ඔය විදර්ශනා ඥාන වල විග්‍රහ කරන්නේ සංඛාර උපේක්ඛා ඥානය කියලා වචනයක්. ඔතන දක්වා තමයි අපිට මේ විදර්ශනා සම්මාදිට්ඨිය ප්‍රැක්ටිස් කරන්නේ අපි. ඊටු ටික වෙන්නේ නිකන් සබාදහමෙන් ඒක ධර්මතාවයක්. රිද්මේ ඒකේ සබාදහමේ රිද්ම් එකේ වෙන දෙයක් එතනින් එහාට තියෙනවා. එතනින් එහා අපි ප්‍රැක්ටිස් කරන නිමක් ගැන කතා කරන්නේ නැහැ. ප්‍රැක්ටිස් එක තියෙන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒක විදර්ශනා උපේක්ෂාව දක්වා අපි දියුණු කර ගන්න. එතනින් එහාට සිදුවෙන දේවල් ටික සිද්ධ වෙන්න ගන්නවා.
හරි. දැන් එතකොට දැන් මේ විදර්ශනා සම්මාදිට්ඨිය ඇති කරන්න යද්දි මං කිව්වේ වැදගත්ම දේ තමයි මොකක්වත් අපිට කරන්න හම්බෙන්නේ අපි මේ සිහිය කියන එක ගණන් ගන්න නැත්තම්. අපි මේ උදේ නැගිට වෙලේ ඉඳලා උදේ ඇඳෙන් නැගිට තැන ඉඳලා ඒ මූණ හොදද්දි මූණ හොදන තැන අපේ සිහිය නැත්තම්. කද්දි කන එක පිළිබඳ අතින් අල්ලන හැටි කෑම කට හැපෙද්දි හැපෙන තැන ඒ තැන සිහියක් නැත්තම්. ඒ කියන්නේ රූප ක්‍රියාකාරකම් මම මේ කියන්නේ රූප ක්‍රියාකාරකම්. අපි රූපයත් එක්ක කරන දේවල්නේ කන එක, මූණ හොදන එක, ඇවිදින එක, වැඩක් කරන එක. මේවා මේ රූපයත් එක්ක කරන ක්‍රියාකාරකම් දෛනික ජීවිතේ. අන්නේ ක්‍රියාකාරකම් වලට සිහිය ගැනීම තමයි අංක 1 මුලින්ම කරන්න තියෙන එක. මොකද ඒක හදාගන්න නැතුව අපිට එතනින් එහා අමාරුයි මාර්ගයක් වඩා ගන්න. එතනින් එහා කරන එකක්වත් භාවනාවට අදාළ නැහැ අපේ. මොකද මට නැත්තම් කන වෙලාවේ සිහිය, මට නැත්තම් ඇවිදිද්දි සිහිය, මට නැත්තම් වැඩ මුණ හොදද්දි සිහිය, ඒ කියන්නේ එක පුරුද්දට වෙච්ච ක්‍රියාකාරකමක්. ඒක මම මගේ පරණ පුරුදු රටාවට කරලා තියෙන්නේ. කියන්නේ මගේ ඇබ්බැහියට මම ඒව කරලා මුණ හොදන එක, කුටියේ ඉඳලා මේ ශාලාවට එන එක මොනවාරි කයිවාරුවක් ගාගෙන මම මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. මොනවාරි වෙන මනෝපාරක ඉඳගෙන ඇවිදගෙන එනවා. දන්නෙත් නෑ මෙතෙන්ට එනකන් ඇවිදන් ආවද නැද්ද කියලා. වටපිටාව මතකවත් නෑ. ඉතින් ඇස් වැහිලා නැවිලා දින එළියෙන් ඇස් හැරෙට ඇතුලින් ඇස් වහගෙන. ඒ වෙලාවේ කොහොමද කකුලට දැනුනේ? අය මොනවත් සමහරට අපි 100ක් බලන්නකො දැන් ඔබ දැන් සිහි කරන්නේ ඉතින් මෙතන සෙරෙප්පු දෙක ගලවලා ඇතුළට එනකම්ම කුටි ඉදලා ඔබට මතකද කියලා? කොහොමද කකුල් තිබ්බේ? ඒ වෙලාවේ මැද හරියදී ආපු සිතිවිලි මොනවද? ඊට පස්සේ පඩිපෙලේ කොයි පැත්තෙන්ද සෙරෙප්පු දෙක ගැලෙව්වේ? අර සෙන් කතාවක්ක් තියෙන්නේ. සෙන් ශිෂ්‍යෙක් ඇවිල්ලා ගුරුවරයාට කියනවා ගුරුතුමනි මං අලුත් භාවනා මධ්‍යස්ථානයක් පටන් ගත්තා මම භාවනා උගන්වන්න ගත්තා කියලා. ගුරුතුමා අහනවා මේ සෙරෙප්පු දෙක ගලවලා ආවේ දොරට වම් පැත්තේද දකුණු පැත්තේද කියලා. කියනවා ඒක නම් මතක නෑ කියනවා. ඉතින් එහෙනම් ආව අවුරුදු 12ක් මෙතන ඉන්න කියනවා. ඔය භාවනා මධ්‍යස්ථාන නතර කරලා දාලා භාවනා උගන්වීම නතර කරලා දාලා තව අවුරුදු 12ක් ඉන්න. ඒකෙන් මං කියන්නේ මේ සිහිය කියන්නේ මතක තියා ගැනීම කියන එක. ඒ ගුරුවරයා කියන්න උත්සාහ කරේ. මොකද මේ සම්මා දිට්ඨියට යද්දි මෙන්න මේක අපි අපේ ඇතුළට තද්දට දාගෙන ඉන්න ඕනේ මුලදී. දවසේ කමන්නේ කීප පාරක් ප්‍රැක්ටිස් එකක් වගේ අහන්න. 100ෙන් දින්නේ ඇවිදින ගමන් නිකන් අහන්න පොඩ්ඩක්. දැන් මම මේ වැඩේ කරද්දි 100ෙන් දින්නේ. මම මේ කොණ්ඩේ බිරද්දි මම මේ මූණ හොදද්දි 100ෙන්ද මූණ හොදන්නේ. 100ෙන් කියලා හිතා ඉන්න එක නෙමෙයි. මේ වෙලාවේ දැනෙන දේත් එක්ක අවදිය තියෙනවද? ඒ දැනීමත් එක්ක අවදිය තියෙනවද කියලා මේ ප්‍රශ්නේ ටිකක් ඇතුළට අහන්න ගන්න. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේ ඇහිීමම තමයි උත්තරේ. ඒ ප්‍රශ්නෙත් හැබැයි පුරුද්දට ඇහුවට වැඩක් නැහැ. නිකන් සිතුවිල්ලක් වුණාට ඒක නිකන් දවසේ ඉන්න ගමන් තමන් පොඩ්ඩක් වැඩ කරන ගමන් අහලා එහෙම ටික හුරු කරගන්න. දවසේ කරන රූපයත් එක්ක කරන ක්‍රියාකාරකම් එක්ක ඒ ක්‍රියාකාරකම් එක්ක සිහිය පැවැත්. මොකද ඒ ක්‍රියාකාරකම් එක්ක සිහිය තියෙනවා නම් ඔබ ඉන්නේ භාවනාවේ. එහෙම නැත්නම් ඔබ භාවනා කරන කෙනෙක් නෙවෙයි. ඔබ වාඩි වෙලා හිටියා සක්මන් කළත් ඒ කරන ක්‍රියාවත් එක්ක ඔබ දැනුවත් නැත්නම් ඔබ භාවනා කරන්නේ. ඔබ කුස්සියේ එළවලු කැපුවත් ප්‍රශ්නයක් නැහැ. වැසිකිලි හේදුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කරද්දි සම්පූර්ණ මේ මිට අල්ලන් ඉන්න හැටි මේ හැම දෙයක් ගැනම දැනුවත් බවින් ෆුල් වෙලා අරන් ඉන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්නේ භාවනාවේ. ඔබ ඉන්නේ භාව ශුන්‍යාගාරික තමයි. ඔබ ඉන්නේ ශුන්‍යාගාරගත වෙලා ඔබ ඉන්නේ සෝ සතෝ අස්සති. කියන්නේ සම්පූර්ණ සතිය ඉස්සරහින් තියාගෙන. සතිය ඉදිරියෙන් තියාගෙන. ඉතින් ඔන්නෝක තමයි මට තේරෙන හැටියට මූලික වැදගත් දේ. මොකද මේක මේ නැවත මේක කියන්නේ. මොකද ඒක අපි අමතක වෙලා අපි යන්නෙම පුරුදු අපි අමතකයි අපි නිකන් ගෙදර හිටියා වගේ ආයේ මේ ටික දවසක් මේ හුරු වුණාට පස්සේ මෙහෙ ඉන්න පිරිස මෙහෙ තැන් මෙහෙ සිස්ටම් එක ටික කාලයක්ම හුරු වුණාට පස්සේ අරක අමතක වෙනවා. අමතක වෙලා ආයෙ අර පුරුදු රැටන් වලට මෙහෙ ජීවත් වෙන්න ගන්නවා. නිකන් ඒ මොකද අර විශේෂ දේවලුත් නැහැනේ තියෙන්නේ අර ඒ පැත්තේ කරපු දේවල් නේ කරන්නේ. එතකොට අපිට අර 100 කියන කතාව අමතක වෙලා ප්‍රැක්ටිස් එක අමතක වෙලා යනවා. ඒ නිසා මං කියන්නේ ඒක අමතක කරන්න එපා.
ඒක අපි එකින් කියන්නේ මේ හිත හිර කරගෙන සතිය කියන එක නිකන් ඔළුව හිර කරගෙන කරන්න කියලා නෙමෙයි කියන්නේ. නිකන් ඇලර්ට් එකේ ඉන්නවා හැම වෙලෙම දැනුවත්ව ඉන්නවා. ඒ දැන් සැහැල්ලුව ඉන්න. හරි දැනුවත් බව කියලත් ඔළුවට බරත් අද කරගන්නේ නැහැ. දැනුවත් බව තදින් අල්ලන්න යන්නෙත් නැහැ. හැබැයි ඒ ක්‍රියාවල් එක්ක ඒ ඉරියව්ව පවත්වද්දි එතන සති ධාරාව ගෙවිනවා. එතකොට මම තේරුම් ගන්නවා එතකොට මට පුළුවන් මං අද දවසේ කොච්චර භාවනා කළාද නැද්ද? මං අද මූණ හේදුවේ 100න් නෙවෙයි නම් භාවනා කළා නැහැ. මං අද කුටි ඉඳලා මෙතෙන්ට ආවේ බස් 100න් නෙවෙයි නම් මං භාවනා කළා නැහැ. එතකොට මටම තේරුම් ගන්න පුළුවන් ඔයා රාත්‍රියේ account balance කරගන්න. රැයට කල්පනා කරන මං මේ වෙලාවේ 100න්ද ආවේ අද. 100න්ද දේශනාවේ මම නැත අතන එතකොට තමන්ට තේරෙනවා තමන් 80න් කොයි තැන්වල හිටියද කොයි තරම්වල 100 පිහිටුවද. අන්න එතකොට අනිත් දවසේ ඒකට සූදානම් වෙන්න. හරි. මෙන්න මේ වගේ තැන්දි මම කුටියේ ඉඳලා හෝල් එකට එන අතරතුර මට හැමදාම මම මනෝලෝකේ පාරක ඉන්නේ. මෙන්න මෙතන මම 100 කියලා පුරුද්ද රේක් කරනවා. අන්න ඒතොර අනිත් දවසේ ලෑස්තිලා එළියට බහිද්දිම සතිමත් වෙන්න කියලා මැසේජ් එක දීලා එන්න පුළුවන්. කැඩුණට ප්‍රශ්නයක් නැහැ. ආය යනවා. උදේ නැගිට ගමන් දැන් දැන් මට උදේ නැගිටලා මූණ හොදද්දි මම නිකන් මත් වෙලා වගේ නිදිමතෙන් කළා මිසක් ඒක දැනුවත් නැතුව කරන්න කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් හිතට කියලා හිතට මේ මැසේජ් එක දීලා පුළුවන් තරම් ඒ ක්‍රියාකාරකම් වලදී සිහිය ගෙනියන්න පවත්වනවා. හරි දැන් මේක ඊට පස්සේ දැන් අපි දැන් පරියංක භාවනාවකදී මේක තේරුම් ගන්න යද්දී දැන් දෛනික ජීවිතයේ මෙහෙම ක්‍රියාකාරකම් වල මෙහෙම සතිය හොඳට අපි අවධානය, සාවධානය, දැනුවත් බව කියන එක එකකට බරක් ගන්න නැතු මේ ලොකු චේතනාවක් නෙමෙයි මේ කියන්නේ නිකන් සැහැල්ලුව තමන් එතන දැනුවත් භාවයට යන්න කියන එක. ඒ දැනුවත් භාවයට ගියාට පස්සේ ඔන්න දැන් ඒක තමයි යාගේ සුදුසුකම මේ විපස්සනා සම්මාදිටියට ධානය නෙමෙයි. ධාන නැතුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ යම් ක්‍රියාවක් කරද්දී ඒක පටන් ගන්න තැන ඉඳලා මුල මැදාග අවසන් වෙනකම්ම සිහිය ගෙනියන්න ඕන. කණ්ඩකයත් වතුර ටිකක් බොන්න ගියත් එතකොට මුලදී පොඩ්ඩක් ස්ලෝ කරන්න වෙයි වැඩ ටිකක්. මොකද අර කලබලෙන් ඉගල්ලා හුරු 100 පාදට බෑනේ. එතකොට සමහරවිට අපිට මේකේ මුල මැදාග හොඳට ඒ ක්‍රියාකාරකමක 100 ප්‍රැක්ටිස් කරන්න යද්දී ටිකක් වැඩ පොඩ්ඩක් මුලදී ස්ලෝ ගතියක් දැනේ. ඒක දුක් වෙන්න එපා. මොකද ටික දවසක් යද්දී අහපව අපිට අපේ නිකන් සාමාන්‍ය වේගයෙන් 100 පවත්වන්න පුළුවන් මට්ටමට 100 වර්ධනය වෙනවා. ඉතින් මුලදී අර ටිකක් අපි ස්ලෝ වෙන එක අපි ටිකක් අර හිමීට වැඩ කරනවා කියන ගතිය මුලදී සපෝට් එකක්. ඒ කියන්නේ දැන් ඔය මේ කටුකුරුන්දේ ආදුර ඉස්සර කියන්නේ අපිට මේ වෙලාවකට යෝගාවචරයේ මේ භාවනා ජීවිතේ පටන් ගත්තාම නිකන් ලෙඩෙක් වගේයි. ඇවිදින්නේ හිමීට වැඩ කරන්නේ හිමීට නිකන් දකින්න මිනිස්සුට පේන්නේ මේ නිකන් ලෙඩෙක් වෙලාද මෙයා කියලා. මෙයා රෝගියෙක් වෙලාද කියලා තේරෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා ලෙඩෙක් වෙලාද රෝගියෙක් වෙලාද කියලා හිතන හැබැයි කටුකුරුන්දේ ආඳුර කියන්නේ තමයි හැබැයි ඉතින් අපි මේ යෝගාවචරයේ ලෙඩෙක් වගේ ඉන්නේ එහෙම ඉන්න ඕනේ දැන් මේ මිනිස්සු රවට්ටන්න නෙවෙයි. මේ සංසාර රෝගේ නිදහස් වෙන්න ඕනේ. සංසාර රෝගේ නිදහස් වෙන්න මුලදී නිකන් භාවනා යෝගියෙක් නිකන් ලෙඩෙක් වගේ පේන්නේ හිමීට කරන්නේ ඔක්කොම හිමීට නැවතිල්ලේ ස්ලෝ වගේ. හැබැයි අපිට හොඳට සතිය කර්මන්නේ කළාට පස්සේ ඕන ස්පීඩ් එකෙන් සතිය කඩා ගන්න නැතුව ඕන ස්පීඩ් එකෙන් වැඩ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මුලදී තමයි ටිකක් අර අරමුණුත් එක්ක වේගෙන් හිත හැසිරෙද්දී අරමුණු වේගෙන් මාරු කරද්දී අර හමාරුයි සතියට මුලදී ටිකක්. මොකද එච්චර සතිය කර්මානේ නෑනේ. සතිය එච්චර ප්‍රබල නෑ ඇතුලේ. කර්මානේ නැති හින්දා ශක්තිමත් වෙලා නැති හින්දා මුලදී මේක ටිකක් වැඩ පොඩ්ඩක් නැවතිල්ල හිමීට ස්ලෝ එකේ කරන්න වෙනවා. හරි දැන් අපි දැන් ඒක ගමු පරියංක භාවනාවකට. පරියංක භාවනාවකට ආවට පස්සේ දැන් ඒකෙත් අපි මුලැමැදාග දකින්නවා කියන්නේ දැන් අපි හිතමු අපි වාඩි වුණා. අපි වාඩි වෙලා ඊට පස්සේ දැන් අපි හිතමු අපි ගත්තේ ආනාපාන සති කර්මස්ථානේ ගමුකෝ අපි. ආනාපාන සති කමටහන ගත්තාම ආනාපාන සතිය අපි කිව්වේ මුලදී අපිට ගොරෝසු අවස්ථාව තේරෙනවා. මැද අවස්ථාව තේරෙනවා. මේ මැද අවස්ථාව තේරෙද්දී අපි හැම වෙලෙම මේ
අපේ පුරුද්දක් තියෙනවා අපේ රුචි අරුචියක් දාන්න. මෙන්න මේක තමයි සතියේ තියෙන අවුල. සතිය කියන්නේ විපස්සනාවට තියෙන අවුල තමයි දැන් විපස්සනාවෙන් කියන්නේ ඒ වෙලාවේ අත්දකින්න දේ ඒ අත්දකින්න ස්වරූපයෙන් දකින්න. ඒක මේ තමන්ගේ රුචි අරුචියට අනුව හොයන්න යන්න එපා. දැන් මෙහෙම හිතන්නකෝ දැන් උදාහරණයක් අපි ගත්තොත් දැන් අපි ආනාපාන සති සූත්‍රය කියවුවා කියමුකෝ. ආනාපාන සති සූත්‍රය අපි කියවුවට පස්සේ ඒකේ තියෙන දීගං වා අස්සන්තෝ දීගං වා පස්සන්තෝ. ඒතර වා කියලා කියන එකෙන් අ කියන්නේ වා කියන්නේ හෝ. දීර්ඝ නම් හෝ කෙටි නම් හෝ. කෙටි විදියට දකින්න දීර්ඝ නම් දීර්ඝ විදියට දකින්න. ආස්වාස දීර්ඝ නම් දීර්ඝ විදියට දකින්න කෙටි නම් කෙටි විදියට දකින්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වා කියලා කියන්නේ ඒක කෙටි කරලා බලන්න කියන්නේ නැහැ. දික් කරලා බලන්න කියන්නේ නැහැ. අපි එතකොට නිකන් ඒ තියෙන ස්වභාවයෙන් ඒක අත්දකින්න. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ දීර්ඝ වායික වශයෙන් දැනෙනවා කියන්නේ නාසිකාග්‍රය අපිට ස්පර්ශ වෙනවා කියමුකෝ. ඒ ස්පර්ශ වෙන කාලේ වැඩි. ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙලා තියෙන කාලේ වැඩි එක මත මම දකිනවා මේක දීර්ඝ ආස්වාසයක්. දීර්ඝ ප්‍රාස්වාසයක්. ස්පර්ශ වෙලා තියෙන කාලේ අඩු නම් රස්ව කෙටි කියලා හඳුර ගන්නවා. එතකොට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේක මෙන්න මේ ඒ වෙලාවේ තියෙන ස්වභාවයෙන් දැනගන්න. තියෙන ස්වභාවයෙන් අත්දකින්න. හැබැයි දැන් අපිට වෙන්නේ පොත් එහෙම බලලා අපි භාවනා කරන්න යනවානේ. පොත් බලලා භාවනා කරන්න ගියාට පස්සේ හරි අපි ආනාපාන සති සූත්‍රය කියවනවා. හොඳ ඇත්තට ත්‍රිපිටකයේමනේ ඒක. ත්‍රිපිටකයේමයි ආනාපාන සති බුදුහාරෝ දේශනා කරලා තියෙන විදියමයි කියන්නේ දීගං වාසන්තෝ දීගං අස්සාමීති පජා. ඒ කියන්නේ දීර්ඝ ආස්වාසේ හැටියට දකින්න. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? පොත කියවලා ණය පිඹින වගේ දිගට මුලින් ගන්නවා. ආයෙ ණය පිඹින වගේ කොට කර දිගට ගන්නවා. දැන් ණය පිඹින වගේ කියලා ගත්තට පස්සේ එතකොට ටික වෙලාවක් කරලා බලන්න නිකන් ඇද්දි ඔළුව රිදෙන්න ගන්නවා. ඔළුව මේ පැති දෙක රිදෙන්න පටන් ගන්නවා. මහා භාවනාව කියන්නේ හරි වදයක් නේ. මොකද භාවනා කරන්න යනවා. භාවනාව අපි සංස්කරණයක් කරගෙන. ඒ කියන්නේ සකස් කර අපි අර පොතක් කියවලා පොතක දේ වර්තමානයේ හොයන්න හදනවා. අත්දකින්න යනවා. අන්න ඒක තමයි ඔන්න ආස්වාසේ කියන්නේ ඔන්න ඔක තමයි භාවනාව තියෙන නරක. අවිද්‍යාව කියන්නේ ඔකට සංස්කාර කියන්නේ. අපි සංස්කරණය කරලා දෙයක් හොයන්න බලනවා. අපි අර භාවනා කරලා අහලා තියෙනවානේ. පොත් කියවලා දෙනනේ මෛත්‍රී කියන්නේ සූපත් වේවා නිදුක් වේවා. අපි අර ඒ වගේ අර පොතේ වචන මුමුණන්න ගන්නවා. ඒ මොනවා හරි දෙයක් අපි කරන්න කියපු ගමන් ඒක විපස්සනාවක් නෙමෙයි. විපස්සනාව කිසිම දෙයක් විපස්සනා සම්මාදිට්ඨිය කරන්න යන්නේ. හැබැයි සමත සම්මාදිට්ඨියට හරි ඒක. මම එකයි කිව්වේ දැන් අපි අද මං කිව්ව වැඩිපුර අපි සමත විපස්සනා සම්මාදිට බරව කතා කරමු කියලානේ. දැන් සමත සම්මාදිට්ඨිය තියෙනවා මානුස්සති වශයෙන් මෙනෙහි කරනවා. බුදුගුණ වශයෙන්, මෛත්‍රී වශයෙන්, අසුභ වශයෙන්. ඒක මානසිකාරයක්. එතකොට ඒ මානසිකාරය කියන්නේ ඒක මං පරණ කියවපු දත්තයක්. පරණ අහපු දත්තයක් ඩේටා එකක්. කියවලා අහලා ඔළුවේ දාගත්ත දත්තයක් තමයි මේ හිතන්නේ. ආනාපාන සතිය කරනවා කියලත් මේ කරන්න හදනවා. පොතක කියවපු දෙයක්, පොතක අධ්‍යයනය දෙයක් කරන්න ගියපු ගමන් භාවනාව විකෘතියක් වෙනවා. භාවනාව විකෘතියක්. ඒ කියන්නේ ඒක අපි අලුතෙන් හදපු සකස් කරපු එකක් වෙනවා. ඒක ඒතර කර්ම ගානේ දරන එක අන්තයක් ඒක. ඒක අන්තයක් බවට පත් වෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් විපස්සනා සම්මාදිට්ඨිය කියන එකයි මම කිව්වේ මේක රූප ධර්මයක් කරහා මේ පැටර්න් එක අල්ලගන්න කියලා. රූප ධර්මයක් කරහා මේක අල්ලගත්තාම මේ සිස්ටම් එක හරියට මොකද්ද මේක කරන්න විපස්සනාවේ කියලා. ඒක ලේසි. ඒක නාම ධර්ම වලට ඊට පස්සේ ඒකම තමයි කරන්න තියෙන්නේ. දැන් මේ රූප ධර්මයක් වශයෙන් අපි බලන්න යන්නේ දැන් මෙහෙමයි. රූප ධර්ම කිව්වත් රූප ධර්ම තනියෙන් බලන්න බෑ. ඒකටත් නාම ධර්ම ඕනේ. මොකද හුස්ම කියලා කෙලින්ම හුස්ම පේන්නේ නෑනේ. විඥානය හැම වෙලෙම අරමුණු කරන්නේ නාම ධර්මයක්.
ඒ කියන්නේ දැන් හුස්ම අපිට පේන්නේ නැහැ එකපාරට. හුස්ම කියලා ගත්ත සටහනක් ආකාරයක් නිමිත්තක්. නම් කිරීමක් තමයි දැනගන්නේ විඥානය. හැබැයි හිත දැනගන්න රූප නාම ධර්මයේ පහළ වෙන්න රූප ධර්මයක් ඕන. ඒකයි අපි ඒක රූප කර්මස්ථානයක් කියන නමින් නම් කරන්නේ. ඒ කියන්නේ විඥානය කොහොමද දැනගන්නේ නාම ධර්මයක් තමයි. හැබැයි මේ නාම ධර්මයේ තනියෙන් ඇවිල්ලා නැහැ රූපයක් එක්ක සම්බන්ධයක් තියෙනවා. හුස්ම ඒ නිසා අපි ඒක රූප ධර්මයක් ගණයෙන් දාලා බලනවා. ඉතින් ගැඹුරට දර්ශනය ගියොත් ඉතින් ඒකත් බැලින්න හිතින්ම හදපු නම් කිරීමක් තමයි සටහනක් තමයි. අපි දැන්ට අපි එතෙන්ට යන්නේ නැතුව අපි මේක රූප කර්මස්ථානයක් හැටියට මෙහෙම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉද්දී අපි තේරුම් ගන්න ඕන පළවෙනි එක වැදගත් දේ තමයි අපි මේකට කිසිම මේ ඇතුලෙන් පිටට දාන්නේ නැහැ මොනවාක් පරණ දත්තවලින්. කිසිම දත්තකින් කිසිම දෙයක් දාන්නේ නැතුව මේ වෙලාවේ අත්දකින්න දේ බලනවා. මේක තමයි අපිට තියෙන අමාරුම දේ. මොකද අපි මොනවා බලන්න ගියත් අපේ පරණ අගයන් ආඩම්බරකම් දානවා. අපි ඒක විකෘති කරලා දකින්නේ. ගහක් දිහා බලන්න ගියා. ඕන දෙයක් බලන්න ඒක අපි බලන්නෙම තියෙන ස්වરૂප හිස් බැල්මෙන් නෙමෙයි. ඒක තියෙන ස්වභාවය අත්දකින්න ඒක අපිට මේ අපේ මේ පැත්තෙන් කිසිම දෙයක් නොදා බලන්න ඕන. ඒක එනට අපේ අවුල තියෙන්නේ අපි මොන දේ බලන්න ගියත් මොන දේ අහන්න ගියත් ඒක එක පාට පේන දේත් එක්ක අපි හදපු දෙයක් එනවා ඉස්සරහට. අපේ දත්ත ගවඩාව පයින්නවා ඉස්සරහට. අපේ ඩේටා පද්ධතිය ඇවිල්ලා එතකොට අපි ඒ තියෙන දේ දකින්න නෙමෙයි අපි ඒකට ආරූඪයක් දානවා. ඒකට සම්පූර්ණ අලුත් විලෝපනයක් දානවා. අලුත් හීනයක් දානවා පේන දෙයට. ඒ හීනේ දාපු ගමන් අපේ මතයක් දාපු ගමන් දෘෂ්ටියක් දාපු ගමන් අපේ දෘෂ්ටියක් මතයක් දාපු ගමන් අර වර්තමානයේ දකින්න දේ අපිට පේන්නේ නැතු වෙනවා. දකින්න දේ පේන්නේ නැතු යනවා. ඒ දකින්න දේ පේන්නේ නැත්තේ මේ අපේ දින අවුල නිසා. ඉතින් ඒ නිසා දැන් මේ ආනාපාන සතිය වඩන්න යන යෝගාවචරයා මේක හොඳට තේරුම් ගන්නවා මම මේකට මොකක්වත් දාන්නේ නැහැ. මේක වාඩි වුණාට පස්සේ ගොරෝසුව පේනවා නම් ඒකත් ඒ විදිහට දැනගන්න. ඒ නම ඕනේ නැහැ ගොරෝසුයි කියන එක. ඒක Taman දැනගන්නවා. ඒ දැන ස්පර්ශය වෙන කාලයත් එක්ක නේද? ඒකට වෙන ගොරෝසුයි සිවුම් කියලා එහෙම හිතන්න කියලා බුදුහාර කියන්නේ ආනාපාන. ඒක දැනගන්න කියලා කියන්නේ නේද? දීර්ඝ වශයෙන් හිතන්න කියලා කියන්නේ නැහැ. කෙටි කියලා හිතන්න කියලා කියන්නේ හිතුවොත් ආයෙ තව මොකක් හරි දාපු එකක් නැද්ද ගන්නෙ. ඒ කිසිම දෙයක් හිතන්න අවශ්‍ය නැහැ. ඒක ඒ විදිහට දැන ගැනීමක් කරනවා. දැන් මෙහෙම අපි දැන ගැනීම කියන අත්දැකීමට ගියාට පස්සේ දැන් අපි එතකොට දැන් මේ ඇතුලෙන් ඒකට මොකක්වත් අලුත් මේ නාමකරණයක් කරන්නේ අලුතෙන් අපි දාන්නේ 아무තේ මොන හරි තියෙන එක වෙනස් විදිහට සකස් කරන්නේ. ඒක නිකන් හරියට ඒක නේද සමහර අය කියන්නේ අර සමහර මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සු මල ගෙවල්කට යන්නත් බෑ අපි කියන්නේ පඬිතයාවා කියලා. මල ගෙදරකට ගිහිල්ලා ඒ තියෙන එක ඉන්නේ නැතුව ඔක ඔළුව මෙහෙට බස් නායරට හරවන්න හොඳ නැහැ. අරයට හරවන්න ඕනේ, මේට හරවන්න ඕනේ. ඉතින් අර මුළු මල ගෙදරම අවුල්. ඉතින් අපි කියනවා අන්න අයියා අන්න අක්කා දැන් හරි ඉතින්. අර නිකන් අර මේ කවුද හාමුදුරු කෙනෙක් කියන්නේ උන්වහන්සේ කියනවා පඬිතයෝ ලෝකෙට මෙහෙ කරදී අති පඬිතයෝ ලෝකෙ එහෙ මෙහෙ කරදී කියලා. පඬිතයෝ ලෝකෙට මෙහෙ කරන අති පඬිතේ කාපු ගමම්ම අන්හි කරම සිස්ටම් එක මේ කරලා තියෙන එකත් කරගෙන යන්නේ. ඒ මනුස්සයත් අන්තිමට යන්න තියෙන එක සම්පූර්ණ අවුල් කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ අති පඬිතෙක් ඇවිල්ලා. අති පඬිතෙක් ආපු ගමන් මල ගෙදරක ගියත් මල ගෙදර අංජබජා. සභාවකට ගියත් ගෙදර හිටියත් ගෙදර ඇයිට මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. හැම දෙයකට ඇඟිල්ල ගහනවා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් බලෙන් පනිනවා. අපි කියන්නේ PPS කියලා පැන සර්විස් දෙනවා කියලා. අහන්නෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ උදව්වක්. දැන් කවගේ හරි අපි උපදේශයක් දෙන්න ඕනේ. එයා උපදේශ ඉල්ලනවා නම්. ඉතින් යාට උපදේශ ඕනේ නැත්තම්. අපි ගිහිල්ලා මේ අපේ සිස්ටම් දාන්න හොඳ නැහැ තව කෙනෙක්ගේ ඔළුව ඇතුළට. අපි කරන්නේ අපේ ඔළුවේ තියෙන සිස්ටම් එක දානවා. ඒක යයි ඉල්ලුවා නම් කමක් නැහැ. අනේ මට මේක ඊට වඩා මෙහෙම කරලා දෙන්න මට කියලා දෙන්න පොඩ්ඩක් කිව්වොත් කමන්නේ. එහෙම නැතුව යන එක අති පඬිතකමක්. හැබැයි කියලා ඇහුවොත් කියලා දෙන එක පඬිතකමක්. හැබැයි අහන්න නැතුව බලෙන් කමට අහන්න දෙන එක බලෙන් මාර්ගයක් කියලා දෙන්න යන එක බලෙන් කරනවා කියන්නේ ඒක නිකන් අපි අති පඬිත සේවයක් ඒක අපි. ඒක අනිත් කෙනා ඉල්ලන එකක් නෙමෙයි අපි. අපේ තියෙන්නේ ඔන්න ඔය වගේ අපේ තියෙනවා ගතියක්. මේ නිකන් අති පඬිතකමක් අපේ තියෙනවා.
පැන පැන දෙන ගතියක් තියෙනවා. PPS එකක් තියෙනවා. පැන පැන සර්විස් කරන්න යනවා. මේක සාමාන්‍යකර භාවනාවට කරදරයක්. මේක හරි කරදරයක්. මොකද භාවනාව එහෙම පැන පැන මොකක්වත් ඕනේ නැහැ. පැන පැන බලන්න ඕනේ නැහැ. මොනවාක්වත් අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. අමුතු ආකෘති වලින් බලන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ අත්දකින්න දේ මම දැනගන්නවා. අත්දකින්න කෙටි නම් කෙටි බව, දීර්ඝ නම් දීර්ඝ බව. එච්චරයි. ඒක හරිම සරල කාරණයක් තියෙන්නේ. ඒකට වැඩි ආලවට්ටම් මොනවාක්වත් නැතුව මෙන්න මේ තියෙන දේ ඒ විදිහට අත්දැකගෙන බලාගෙන යද්දී මේකට අලුත් නාමකරණයක් දාන්න නැතුව මේකේ අපිට හොඳට පේන්න ගන්නවා මේ අරමුණ පටන් ගන්නෙ කොහෙන්ද කියලා. අරමුණේ මුල පේන්න ගන්න කිසිම දෙයක් නැති හිස් තැනකින් මෙහෙම අරමුණ මතුවෙනවා. අරමුණ මතු වුණාට පස්සේ අපි ඕකට අපේ නාම කර්ම දාලා හරි වැරදි හොඳ නරක මෙහෙම නෙමෙයි මෙහෙම පේන්න ඕනේ කියලා අපේ පරණ දැනුමයි ආකෘති ඔක්කොම දාලා ඒ නැත්තම් චික් මට මේ වෙලාවෙත් මේ වෙන කැත සිතුවිලි දෙනවානේ කියලා මොනවා හරි ඒක හුස්ම පේන්නේ නැහැ නේ කියලා ඒකට දුක් වෙලා මොනවා හරි අවුල් ගොඩක් දාගෙන මැදදී අංජ බජල් කරගන්න. අවුල් කළා දැන් එතනින් එහාට අපිට හුස්ම නෙමෙයි වෙන මොකද්ද විකෘතියක් දකින්නේ අපි. අපි හදාගත්ත අගයන් ආඩම්බරකම් දෘෂ්ටි මතවාද මේවා තමයි අපිට පේන්න ගන්න. එතකොට අපි කරන්නේ දැන් ඒ මොනවාක්වත් දාන්න නැතුව දෘෂ්ටි මතවාද මොනවා එනවනම් ඒවා ඇවිල්ලා යන්න දීලා ඒවා හරහා නැතුව නිකන් හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන හිටියාම මේක අපිට හොඳට පේනවා මේ අරමුණේ ගෙවීම. මේක සිවුන් දැනකින් පටන් අරගෙන ගොරෝසු වෙලා ආයෙ නොදෙනී යන්න පටන් ගන්නවා. ආයෙ නොදෙනී ගිහිල්ලා ඒ ආයෙ ඔය අතර යම් පොඩි ગેප් එකක් වගේ එකක් තියෙනවා. චූටි අල්ලන්න බැරි අරමුණු කරන්න බැරි නම් කරන්න බැරි දැනීමක් නැති කාලයක් තියෙනවා. හිස් තැනක් වගේ එකක් කියලා අපි නමක් කරමුකෝ ඒකට. නිකන් යම් ස්පේස් ගතියක් හිස් ගතියක් තියෙනවා. ඒක හරහා ආයෙ අර හුස්ම හටගෙන ආයෙ ගෙවෙනවා. එතකොට දැන් අපිට මේක හොඳට බලන් ඉද්දි මේකේ තේරෙනවා හොඳට දැන් මේ අරමුණේ මුලැමැද අග තේරෙන්න පටන් ගන්නවා. මම අරමුණ කරගත්ත අරමුණේ මුල මැද අග දැන් හොඳට ආනාපාන සතිය පේන්න ගන්නවා. මේ මුල මැද අග දකින්න ඔබටම තේරෙන්න ගන්නවා අපිට පේන්න ගන්නවා මේ මුළු සිද්ධිය දිහාම හොඳට ඇස් අරගෙන බලාගෙන හිටියොත් හුස්ම රැල්ලක් ඇවිල්ලා ඊළඟ හුස්ම රැල්ල අතර මේ අවකාශයේ ස්වභාවය ටිකක් වැඩි වෙන්න ගන්නවා. බ්ලැන්ක් ගතිය වැඩි වෙන්න ගන්නවා. වැඩි වෙන්න ගත්තට පස්සේ අපිට මේක ඇතුල් වීම පිටවීම කියලා අර වෙන් කරගත්ත වෙන් කිරිල්ල වෙන් කරගන්න බැරුව යනවා භාවනාවේ. නිකන් මේ දෙක වෙන් කරගන්න බෑ. දැන් නිකන් ඇතුල් වෙනව හොයන්නත් බෑ. පිට වෙන්න හොය වෙන් කරගන්න බෑ. හැබැයි දැනීම තියෙනවා. සිහිය තියෙනවා. හැබැයි අර අරමුණේ තිබ්බ අර ඉස්සර වගේ ලකුවට වෙන් කරලා මේ වෙනස නොපෙනියන් ඒ වෙනස්කම නොතෙනිය යන්න ගන්න. හරි. දැන් ඔන්න ඔක අපි ඔය ස්වභාවය අඳුරගත්තා කියමුකෝ. අර නම් කරන්නෙත් නැතුව මගේ දින හොඳ නරක කියලා විනිශ්චය කරන්නෙත් නැතුව මේවට ලේබල් ගහන්න යන්නෙත් නැතුව නිකන් බලාගෙන ඉද්දි හොඳට මුලමැදයක දැක්කට පස්සේ අපිට තේරෙන්න ගන්නවා ඔන්න ඔය විදිහටම තමයි සද්දයක් ඇහුණත් ඇහෙන්නේ. ඔය විදිහටම තමයි රූපයක් දැක්කත් වෙන්නේ. වේදනාවක් ආවත් වෙන්නේ. ඒ කියන්නේ සද්දයක් භාවනා කරද්දී අපි හිතනවා දැන් ආනාපාන සතිය දිහා බලාගෙන ඉදියට පස්සේ මේකේ බලන් ඉදි එකපාර සද්දයක් ඇහෙනවා. දඩස් ගල සද්දයක් කියලා හිත කැඩෙනවා. අපි හිතනවා නරකයි ඒක. අයියෝ මේ භාවනාව කැඩුනානේ. කෑවනේ භාවනාව මගේ හුස්ම රැල්ල මම හොඳට ફોකස් කරගෙන හොඳට එල්ල කරගෙන හිටියේ ඒකට. කෑවනේ භාවනාව කියලා අපි නිකන් අර අපේ අර දෙක දානවා. අපේ අර ඔළුවේ තියෙනවනේ මේකම හිත තියෙන්න ඕනේ. හිත පිට සද්ද වලට යන්න බෑ. සිතවිලි වලට යන්න බෑ. අපේ මොනවදෝ ගත්ත පූර්ව හදාගත ලෝකයක් තියෙනවානේ. භාවනාව කියන්නේ යන්නේ ඒක ඇවිල්ලා වැඩේ කරනවා. එහෙම එකක් නෑ. අර හුස්ම රැල්ලේ මුලැමැදාක බලන් හිටියානේ. හිස් තැනකින් පටන් අරගෙන ගොරෝසුලා ආයේ මුකුත් නොදෙන තැනට ගියානේ. ඕන් ඔය වගේ තමයි සද්දේටත් ඒ සිහියම ගෙනියන්න. සද්දයක් නැති තැනකින් සද්දයක් ඇති වුණා. ආයෙක සද්දයක් නැති තැනට ගෙවිලා යනවා. අර මැද අවස්ථාවේ තමයි අපි අර දාන්නේ. අමරජ රාහවල් ගායකයාගේ සද්ද අපෝ මට නම් මේ මෙයාගේ මේ හඬ මට දිරවන්නේ මට බැන්න නේද මේ කියලා ඔන්න අරකට අගේ ආඩම්බරකම් දානවා. දාපු ගමන් අර සද්ද ඇහෙන්නේ ඒකේ මුලමැදක පේන්නේ අර මේකද්දෝ කතන්දරයක් එක දුවනවා මැදදී. වැදදී මොකද්දෝ මන්ද විනාමකරණයක් මේ තියෙන දේ බලන්නේ නැතුව මොකද්දෝ අතින් දානවා.
අතින් දාලා අතින් දාපු දේ හරහා දුවනවා. ඒක ඔස්සේ කතන්දර කරනවා. ඉතින් එතකොට හැබැයි අර අපි හොඳට තේරෙනවා සද්දි තියෙන්නේ හුස්ම රැල්ලේ පැටර්න් එකමයි. හැබැයි ඒකයි ඕක හුස්ම වගේ දෙයකින් කයට හිත තියලා දැනගත්තට පස්සේ ලේසි සද්දෙට එතකොට භාවනාව විපස්සනාව ඉදි කරන්නේ ඒ සිහියම හුස්ම හරිය අරමුණක් අරගෙන ඇති කරගත්ත සිහිය තියෙන මුලමැදක දැකලා ඒ සිහියම තමයි සද්ද දෙන්නෙත්. ඒකෙත් සද්දයක් නැති තැනකින් සද්දයක් කට අරගෙන ආයෙ සද්දයක් නැති තැනට ගමන් කරනවා. ඉතින් ඕක දිහා බලහගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ සිතවිලිය චිත්තානුපස්සනාවෙත් වෙන්නේ ඕකමයි. ඕක අර අපි අර මුලදී කිව්වේ චිත්තානුපස්සනා කරන්න එපා කියලා වැඩිපුර කියන්නේ ඕක සිතවිල්ලක් හිස් තැනකින් පටන් ගන්න බලාගෙන ඉඳලා ඒක ගෙවෙන තැන බලන්න තර අමාරුයි. අර මැද තැනදී අපි අර පුරුද්දට ලේබල් ගහනවා අපි. පුරුද්දට ඒකත් එක්ක දුවනවා තව නාමකරණයක් දාලා. ඒ එන සිතවිල්ලත් එක්ක අල්ලගෙන ඒකයි අපි කියන්නේ ඕක චිත්තානුපස්සනා තැනකදී වැඩි මුලදී යන්න එපා කියන්නේ. මොකද ඒක හරි මොකද සිතවිලි කියන්නේ ටක් ගාලා අපිව අදින දේවල්. ඒ කියන්නේ සිතවිලි එක සිහිය පවත්වනවා කියන්නේ හරීම තීව්‍රක සිහියක්. හොඳ සිහියක් තියෙන්න ඕනේ. අපි කියන්නේ හොඳ හොඳ තීව්‍ර සිහියක්. හොඳ තීව්‍ර සිහියක් තියෙන්න නැත්නම් අල්ලන්න බෑ මේ සිතවිලි අපිව මත් කරන මත්කේ. ඒ සිතවිලි වලට සිහිය තමන්ගේ සතිය අදලා අදින හැටි හොයාගන්න බෑ. මොකද ඒ තරම්ම සූක්ෂමයි මේ සිතවිලි නිකන් අපිව අද්දලා ගෙනිනවා මනෝලෝකයක. ඇදින ගතියක් තියෙනවා. ඒක ඇත්තට ටක් ගාලා මත් කරන මෝහනීය ගතියක්. සිතවිලි වල තියෙනවා තනිකර දැන් බලන්නකෝ දැන් ඇත්තටම අපි අපේ මුලින් හොඳට සිහිය තිබ්බානේ පුංචි කාලේ. මේ සිහියනේ පස්සේ ටික මේ සිතවිලි බවට සිතවිලි වලට ඇබ්බැහි වුණානේ අපි. හිතන්න ඇබ්බැහිලා දැන් බලන්න. දැන් කොච්චර අමාරුද කියලා ඇබ්බැහින් ගැලවෙන්න අපිට. මේ නිකන් හිටියත් ටැප් එක ඇරියා වගේ හිතෙනවා. නිකන් ඉන්න බෑ පොඩ්ඩ එකනේ. දැන් ඒ තරම්ම ඇඩික්ෂන් එකකට ගිහිල්ලා තියෙන්නේ මේ. නිකන් අපිට සිතුවිලි නැහැ කියන අවුල් වගේ එන. හප ඉන්න මොනවද නැහැ කිව්වහම ඒ තරම්ම මේක මද්ද්‍රව්‍ය කුඩු වලට ඇබ්බැහි වුණා වගේ තමයි. කියන්නේ චින්තනයට ඇබ්බැහි වුණාම කුඩු වගේ තමයි. හරිය අමාරුයි මේකෙන් ගැලවෙන්න. ඒ කියන්නේ ගැලවෙන්න ගියාම පිස්සු වගේ. මුකුත් නැතුව ඉන්නකො ටිකක් වෙලා නිකන් පිස්සු වගේ. ඉතින් අරහෙට දුවනවා මෙහෙට දුවනවා මොන හරි වැඩක් කර ඉන්න බලනවා. මොකද නැත්තම් මේක හින අමාරුයි. චින්තනේ ඇවිල්ලා කරකවනවා අපිව. ඒ තරම් අපි මත් වෙලා ඉන්නේ මේ චින්තනේට. ඒ තරම් හිතන්න ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ හිතන්න එච්චර ඇඩික්ෂන් එකක ඉද්දී එච්චර ඇබ්බැහි එකක ඉද්දී එක පාරට මේක අතහැරලා සියෙන් හිටහන් කිව්වට වෙන්නේ නැහැ. ඉතින් ඒකනේ ඉතින් අපි අපිට එළිය ඉඳන් බෑනේ. ඊට පස්සේ අපි පරිසර වෙනස් කරනවා. දැන් එකපාරට ඩ්‍රග්ස් ගත්ත කෙනෙක් ගෙදර ඉඳන් අමාරුනේ. ඉන්න පරිසරය වෙනස් කරනවා. වෙන තැනකට යනවා. ඒ මොකද ඒක එකපාරට කරන්න බෑ ඒක. ඒ පරිසරෙ ඉද්දී ආයෙත් ඇදිලා යනවා පුරුද්දට. පරණ පුරුද්දට හරි අමාරුයි අහපො ඒ හිටපු පරිසරයේ විදලා මම කඩනවා කිව්වොත් එහෙම ඇඩික් එක. හැබැයි ඒක ටිකක් බෑ කියන්න බෑ කිව්වොත් වැරදි. අමාරුයි හැබැයි. ඒක ලේසි නෑ. ඉඳ අපි පරිසරය මාරු කරනවා වගේ තමයි. අර එකපාරට මේ සිතිවිලි වලට බැදි ගියපු කෙනාට කෙලින්ම චිත්තානුපස්සනාව වගේ දෙයකට ටිකක් අමාරු හින්දා තමයි කියන්නේ අර පුළුවන් තරම් යන්න කය වගේ තැනකට ගිහිල්ලා හුස්ම වගේ තැනකට ගිහිල්ලා ඒ වගේ තැනක මේ අගය මුකුත් දාන්න නැතුව ලේබල් ගහන්න නැතුව මේකේ සිද්ධිය මුලමදාග දකින්න. හැබැයි ඊට පස්සේ ඔයා ඕක හොඳට ඔය ලේබල් ගහන්න නැතුව විනිශ්චය කරන්නේ නැතුව හිස් බැල්මේ මේ හුස්මේ මුලැද මග ඇදලා බැලුවොත් ඔයාට පුළුවන් නාම ධර්ම වලට ඕකම තමයි කරන්න තියෙන්නේ. ආයේ ඊට පස්සේ සිතිවිලි දිහත් ඔය වගේ ඒකට අගයන් ආඩම්බරකම් දාන්න නැතුව ලේබල් ගහන්න නැතුව නිකන් මනෝ කතන්දර ගොතන්න නැතුව එන එක දිහත් ඔහොම එකේ මුල අර සිතිවිල්ලක් නැති තැනකින් සිතිවිල්ල හටගෙන නැවත සිතිවිල්ලක් නැති තැනකට ගමන් කරන හැටි උපේක්ෂාවෙන් බලන් ඉන්න තියෙන්නේ. දකින්න තියෙන්නේ. හැබැයි අර හොඳට කායානුපස්සනාවෙන් සතිය කර්මන්නේ කරගත්ත කෙනා මේක හොඳට හදාගත්ත කෙනාට ප්‍රශ්නයක් නැහැ. මේක වේදනාවකදී බලන් ඉන්න පුළුවන්. වේදනාව සියුම් හටගෙන හැටි ගොරෝසු වෙන හැටි එක ගෙවිලා යන හැටි. ඒක දුක් වේදනාවක් කියවා සැපයක් වේවා. සතිය හදපු නැති කෙනාට දුක එද්දිම මැද හරියට එද්දිම පපයිනවා පටිගේ. චික් මට නම් එපා මේක කියලා දේශෙන් ඒ පටිගේ ගිහිල්ලා අල්ල ගන්නවා අර වේදනාව. සතුට එද්දි මේක අල්ලලා බදා ගන්නවා රාග අනුසය. ඒ සිහිය නෑනේ.
සතිය නැති නිසා මොකද වෙන්නේ? එක පාට වේදනානුපස්සනාවකින් කරන්නත් අමාරුයි. හැබැයි මම මේ ආයෙත් කියනවා. හැබැයි මම මේ කියන එක බුදුහාඳුරෝම කියප එකක් නෙමෙයි. බුදුහාරෝ කියන්නේ ඔය හතර සතිපට්ඨානේ ඕන තැනකින් මේක වහින්න පුළුවන්. එහෙම හැබැයි ඒක එක එක්කෙනාගේ එකයි අර ඒක බුදුරජාණන් වහන්සේ හිටියනම් දන්නවා. එනම් මෙයාට මොනවත් ඕනේ නැහැ. මෙයා ධම්මානුපස්සනාවම පටන් ගන්නවා. ඒක දන්නේ ඒක අපිට අපි දන්නේ නැහැ ඒක. අපි දන්නේ නැහැ මෙතන ඉන්නේ සසර කොච්චර භාවනා කරපු අයද කොච්චර පින් තියෙන අයද මේ ඉන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට දින් පොදුවේ ඔක්කොටම පොදුවේ කතා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම කෝකටත් තෛලය වගේ කායानुපස්සනාවෙන් පටන් ගන්න. කෝකටත් ආරක්ෂිතයි. කොහොමත් හොඳයි ඒක. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ ඔයා කායानुපස්සනාවකින් ආරම්භ කරන්න. හැබැයි වැඩි කල් ඕනේ නෑ. සමහර කෙනෙක්ට මේ පැටර්න් එක අල්ලගත්තට පස්සේ ඊට පස්සේ යාට සමහර අයටම වඩන්නත් කයත් හම්බෙන්නේ නැහැ. වාඩි වෙද්දිම කය පේන්නේ නැහැ සමහර අයට. සමහර අයට විනාඩි 2 3 යද්දි කයත් නැහැ, රූපත් නැහැ, මොකුත් නැහැ. කෙලින්ම නාම ධර්ම එක වලට තමයි භාවනාව ඇදෙන්නේ සමහර අයට. එහෙනම් ඒකයි මම එහෙම අපි අර එහෙම කායानुපස්සනාවකින් පටන් ගන්නකොට හැමෝටම වැඩි වෙලා කායानुපස්සනාව වෙන්නේත් නැහැ, වඩන්න ඕනෙත් නැහැ. ඉතින් දැන් මේ විදිහට මේ ක්‍රමය හරියට අඳුරගත්තට පස්සේ මේ කායानुපස්සනාව වගේ එකකින් මෙන්න මේක තමයි මේ සිහිය පැවැත්වීමයි අවශ්‍ය කරන්නේ. සිහිය පවත්වන ගමන් මේකේ මුලැමැදාග දකින්න ඕනේ. මැදදී තමයි අපි මේකට අගයන් ආඩම්බරකම් දාන්නේ. මැදදී අපේ රුචි අරුචිකම් දානවා, අපේ ඇබ්බැහිය දානවා, අපේ විනිශ්චයන් මේ ඔක්කොම දාලා මම මේ තියෙන වර්තමානයේ අත්දකින්න දේ විකෘතියක් කරනවා. දැන් මම විකෘති කරන්නේ රූපේ රූප වශයෙන් දැන ගන්නවා. මේවා මම හිතින් දානවා. හිතින් දාන නාම ධර්ම වශයෙන් දැන ගන්නවා. හිතින් හැබැයි නාම ධර්ම වල තියෙන්නේ අර පැටර්න් එකම තමයි. අර මුලමැදාග වගේ කියලා ඒ හැම දෙයකම මෙන්න මේ විදිහට අපි මේ කතාව අපි ඔන්න දැන් ওই විදිහට හරියටම සිහිය හදාගෙන ඊට පස්සේ මේ රූප ධර්ම හරහා මුලමැදාග දකින්න හුරු කළා. ඊට පස්සේ දැන් සද්දයක් ඇහෙද්දි, රූපයක් දකිද්දි, වේදනාවක් දැනෙද්දි, සිතවිල්ලක් දැනෙද්දි අර විදිහට මුකුත් නොකර බලාගෙන ඉන්න මට්ටමට සිහිය හදා ගන්නවා. මොකක්වත් අගයන් ආඩම්බරකම් දාන්න නැතුව, නාමකරණ කරන්න යන්නේ නැතුව, විකෘති කරන්නේ නැතුව, නාම රූප දෙක එකට දාලා බලන්නේ නැතුව රූපේ රූපේ විදිහට දකිනවා. එතකොට මෙන්න මේ විදිහට මේ දැක්ම අපි හොඳට හදාගත්තට පස්සේ මේ කියන මට්ටමට අපි සිහිය ඕනෙම අරමුණක මුලැමැදාග දිහා බලාගෙන ඉන්න මට්ටමට, නම් කිරීමක් නැතුව බලාගෙන ඉන්න මට්ටමට හදාගත්තට පස්සේ ඒක හැබැයි පස්සේ මෙහෙම මේ මුලැමැදාග කතාවකුත් වෙනස් වෙලා යනවා. මම ඒකට ඉස්සෙල්ලා මම තව දෙයක් කියන්නම්. ඒ තමයි දැන් මෙහෙම අපි සිහිය හදාගත්තා කියමුකෝ. සිහිය මෙහෙම වර්ධනය කරගත්තට පස්සේ මේකේ විපස්සනාවට යද්දී විපස්සනාවේ තියෙන වැදගත් කතාව තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම පෙන්වනවා හේතුඵල ධම. හේතුඵල ධර්මතාවයක් පෙන්වනවා. ඒ හේතුඵල එතකොට දැන් අපි මෙතනදී දැන් පච්චේ පහ නාම රූප පරිච්ඡේද ඥානෙ දැන් අපි හොඳට වෙන් කරගත්තා. නාම රූප දෙක වෙන් කරගෙන පච්චේ පරිග්‍රහ ඥාන මට්ටමට යද්දී හේතුඵල දැකීම මට්ටමට මේ සතිය වර්ධනය කරගන්න ඕනේ. සිහිය කියන එක. ඒ කියන්නේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං හෝති ඉමස්ස උපාදෝ ඉමං උප්පජ්ජති ඉමස්ස නිරෝධෝ ඉමං නිරුද්ධති. අස්මින් සති ඉදං හෝති කියන්නේ මේ ඇති කල්ලි මේ වේ. අස්මින් අසති ඉදං හෝති මේ නැති කල්ලි මේ නොවේ. ඉමස්ස උපාදෝ ඉමං උප්පජ්ජති මේ හට ගැනීමෙන් මේ හට ගනී. ඉමස්ස නිරෝධෝ ඉමං නිරුද්ධති කියන්නේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී කියන කතාව තමයි පටිසමුප්පාදේ මූල ධර්මය. ඔය 12 ආකාරයෙන් පෙන්නන්නේ මේ පැටර්න් එක. අවිද්‍යාවෙන් ගත්තොත් අවිද්‍යාව අස්මින් සති ඉදන් අවිද්‍යාව ඇති කල්ලි සංකාර වේ. අස්මින් සති ඉදන් හොති අවිද්‍යාව නැති කල්ලි සංකාර නැත. ඉමස්ස උපාදෝ ඉමං උපජ්ජ අවිද්‍යාව ඇති කල්ලි සංකාර ජාති ජරා මරණ හටගෙන නැත. ඉමස්ස නිරෝධෝ ඉමං නිරුද්ධ අවිද්‍යාව නැති කල්ලි සංකාරත් නැහැ ජාති ජරා මරණත් නැහැ. එතකොට මේ ඔය 12 ආකාරයක්ම කඩ පෙන්නන්න ඔය මූලික સિદ્ધාන්තය. ඔය මූලික સિદ્ધාන්තය තමයි ඔය 12 ආකාරයක පටිසමුපාදේ කියලා පෙන්නන්නේ. ඒතර පටිසමුපාදේ තියෙන මූලය තමයි ඔය මම ඔය පද හතරෙන් කිව්වේ. අස්මින් සති ඉදං හෝති ඉමස් අස්මින් අසති ඉදං හෝති ඉමස් උපාදෝ ඉමං උප්පජ්ජති
ඉමස්ස නිරෝධෝ ඉමා නිරුද්ධති. දැන් එතකොට මෙන්න මේක තමයි අපි දැන් මේ අර හදාගත්ත සිහිය නාම රූප දෙක හොඳට මුලැමැදාක දකින්න පුළුවන් මට්ටමට හදාගත්තට පස්සේ මේකේ පච්චේ පරිග්ඝා ඥානය කියන්නේ හේතුවත් එක්ක දකිනවා. දැන් ඒ කියන්නේ දැන් මෙහෙම උදාහරණයක් ගමුකෝ අපි ඒක තේරුම් ගන්න හේතුවත් එක්ක දකිනවා කියද්දී දැන් මම 100න් ඉන්නවා. දැන් 100 දැන් රූප ධර්මයක් නේ අපි ඉස්සලා ආනාපාන සතිය ගත්තනේ දැන් නාම ධර්මයක් ගමු අපි. හරි. දැන් මම 100න් ඉන්න ගමන්ම මට එකපාරට තරහක් එනවා හොඳටම. තරහක් එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඊර්ෂියාවක් එනවා. නැත්නම් හරිම කුහක සිතවිල්ලක් එනවා. හරිම කුහක සිතවිල්ලක් එනවා. නැත්නම් තව කෙනෙක් රිද්දන්න ඕනේ කියලා, තව කෙනෙක්ව රිද්දන්න ඕනේ, තව කෙනෙක්ට වේදනාවක් දෙන්න ඕනේ කියලා සිතවිල්ලක් එනවා කියමුකෝ අපි. මෙහෙම තව කෙනෙක් රිද්දන්න ඕනේ, තව කෙනෙක් තරහාරි මොනවා හරි සිතවිල්ලක් ආවට පස්සේ අපිට දැනෙන්න ගන්නවා අපේ අභ්‍යන්තරේ අර ලිහිල් බව මන හොඳට සීහින් හිටියොත් පෙනෙයි අර ලිහිල් ගතිය නැතු වෙලා ගියා මනස එකපාරට තද වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ නලල් පඩි පවා හොඳට සතියෙන් හිටියොත් පේන්නේ මේ නලල් පවා Tamanට පේනවා තමන්ව හිර කරන ගතිය. ඒ කියන්නේ මොනවා හරි බැඳෙන්න හිත බැඳුනහම දෙයකට අර ලිහිල් බව බලන්නකෝ දැන් ඕනම කෙනෙක්ව යාළුවෙක් වශයෙන් ආශ්‍රය කරාදි සහ එයාව බැඳුනට පස්සේ බලන්න ඒ අර එයාව ආශ්‍රය කරපු ලිහිල් ගතිය නැති වෙනවනේ අපිට. එයාව ඊට ඉස්සර හරිය ලිහිල් විහිළු කරනවා, ජෝක් එකක් කරනවා. හරිම ජොලියේ හිටියා. එයා කායෙක යාළුනත් ප්‍රශ්නයක් නැහැ. අපි පුල් සපෝට් එකකුත් දෙනවා. හැබැයි මම බැඳුනට පස්සේ බලන්න. එයාට බැඳුනට පස්සේ අර තිබ්බ රිලැක්ස් එක නැහැ. අර සම්පූර්ණ අපි නිකන් පොඩි රංගපෑමකට යනවා. සහ අපිට ඊර්ෂියයි යා තව කෙනෙක් එක්ක කතා කර ඉන්නවා දකිද්දි පවා සතුටක් දැනෙන්නේ නැහැ. ඉස්සර කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් නිකන් බලනවා ඇයි මෙයා මෙච්චර මෙයා එක්ක කතා කරන්නේ මොකක් හරි එෆ්ආයි එකක් තියෙනවද දන්නෙත් නැහැ. මේ හරි දැන් හරි ඊර්ෂියයි දැන් අර තිබ්බර රිලැක්ස් එක ඇතුලේ. අර ඒක තමයි අන්න එක හොඳට දකින්න. දැන් මම හොඳට දැන් සිහිය පවත්වාගෙන ඉඳි අපිට තේරෙනවා දැන් මම මොකක් හරි ඊර බැඳිනොත් කාට හරි නැත්තම් මට තරහක් ආපු ගමන් අර ඊර්ෂියාව ආපු ගමන් කුහකකමක් ආපු ගමන්ම අර තිබ්බ මිත්‍රශීලීත්වය අර තිබ්බ හිතේ තිබ්බ සැහැල්ලුව රිලැක්ස් එක අර මස් පිඩු වල තිබ්බ නිකන් හරි සමරපු ගතිය ඒක සම්පූර්ණ නැති කරලා අපේ හොඳට තමන් කය එක්ක සිහියෙන් හිටියොත් කයටම තේරෙනවා කය හිර වෙලා වගේ දැන් ටිකක් ඔළුව නිකන් බරයි වගේ ඔළුව බරයි වගේ හිර වෙලා වගේ තමන්ට හොඳට සිහියට මේ ඔක්කොම පේන්න ගන්නවා. හොඳට බලනකොට තමන්ට හොඳට තරහ ගිය වෙලාවක නිකන් බොඩි එක දිහා සිහිය ගෙනිහිලා බලන්න කොහොමද දැනෙන්නේ කියලා නිකන් හොඳට කේන්ති ගියාම ඇඟ දරදඬු වෙලා ගිහිල්ලා ඇඟ නිකන් හරි ගල් වගේ දරදඬුයි නැත්තම් හරි වෙවුලනවා. මේක තමන්ට හොඳට තේරෙන්න ගන්නවා. අර තමන්ගේ තිබ්බ ලිහිල් ගතිය රිලැක්ස් එක තමන්ගේ තිබ්බ විවේකී ස්වභාවය සම්පූර්ණ තමන්ට නැති වෙලා ගිහිල්ලා. ඉතින් එතකොට අපිට පේනවා සිත මොනවා හරි වෙලාවක මේව නාම ධර්මයක් තමයි ඒක. ඒ කියන්නේ හිතේ තරහක් ආවට පස්සේ, ඊර්ෂියාවක් ආවට පස්සේ, කෝකකමක් ආවට පස්සේ, සිත කාට හරි බැඳීමකට ගියාට පස්සේ, කාත් එක්ක හරි බැඳීමක් අර යාළුකම බැඳීමකටපත් වෙන්න ගියාට පස්සේ අර තිබ්බ සැහැල්ලුව රිලැක්ස් එක ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අර තද ගතිය තේරෙනවා. ඒ තද ගතිය හොඳට බලන් ඉඳි තේරෙනවා. ඒ තද ගතිය තමයි ඊට පස්සේ කියන්නේ තද වුණාට පස්සේ හිත හොඳට සිත බලන් ඉඳ සිත කියනවා දැන් උඩ බැනපන්. හිත කියන්නේ හිත කියනවා මේ උඹ ලිහිල් කරන්න නම් උඩ බැනපන්. ගිහිල්ලා දෙකක් ඇනලා වරෙන් හොඳ දෙකක් කියලා වරෙන් කියලා සිත හිත හිර වුණාම සිත දිහා බලාගෙන ඉඳි තේරෙයි. සිත හැම වෙලේම ලිහිල් කරන්න කියලා ප්‍රතික්‍රියාවක් කරන්න කියනවා. හිත හැම වෙලේම මොකක් හරි කරහන් කියලා කියනවා. මේ උඹේ හිත දැන් හිර වෙලා ඉන්නේ, උඹ දැන් තද වෙලා ඉන්නේ. උඹට ඉවසලා දැන් නම් හරියන්නේ නැහැ කියලා දාපන්, ගහලා දාපන්, මරලා වරේ. ඒක තමයි ලිහිල් වෙන්න ක්‍රමය කියලා. එතකොට මෙන්න මේක හොඳට දකින්න. මේක හොඳට බලාගෙන ඉන්න. එතකොට තේරෙයි හිතට රාගයක් ආවට පස්සේ, සිත තරහක් ආවට පස්සේ,
සිතට මෙහෙම ඉරිසියාවක් ආවට පස්සේ සිත පොළඹවන හැටි. වචන වලට පොළඹවන හැටි. සිත ක්‍රියාකාරකම් වලට පොළඹවන හැටි. මෙන්න මේක තමන් හොඳට දකින්න මෙන්න මේක නේද වෙන්නේ කියලා හොඳට බලන් හිටියොත් තේරෙනවා. අපි අර හදිස්සි වුණොත් දැන් හේතුඵල දකින්න බැරුණොත් අපි කරන්නේ ප්‍රතික්‍රියාවට යනවා. පුරුදු විදිහට කියලා දානවා, ගහලා දානවා, මරලා දානවා. එතකොට වැඩේ වැඩක් නැහැ. ඒ මොකද ඒතකොට අපි එහෙම නැත්තම් අපි කරනවා මෙහෙම එකක්. අයියෝ මම මෙච්චර භාවනා කළානේ ආවනි මට තරහව. ආවනි මට රාගේ. දැන් මේ රාගෙන් මරන්න හදනවා. ඒක තව අන්තයක්. ඒ ආපු තරහව නැති කරන්න ගියොත් අන්තයක් ඒක. තරහව නැති කරන්න එපා. තරහව මරන්න එපා. රාගේ මරන්න එපා. ඒක පටිච්ච සමුප්පාදේ අස්මින් සති ඉඳන් මේ යම් හේතුවක් නිසා ආව ඵල ධර්මයක්. යම් හේතුවක් නිසා නම් යම් ඵල ධර්මයක් ආවේ ඵලය මරන්නේ නැහැ බුදුන් වහන්සේගේ ගැන විපස්සනාව තුල. විපස්සනාව තුල ඵලය හේතු තේරුම් ගැනීමක් මේ මුළු විපස්සනා සම්මාදිට්ඨියේ තියෙන්නේ හේතු තේරුම් ගැනීම විතරයි. හේතුව හොඳට හඳුනා ගන්නවා ඵලයත් එක්ක සටන් කරන්නේ නැහැ. දැන් අපි කරන්නේ ওই තරහව ගමන් සමතේ කරන්නේ සුපත් වේවා කියලා නේ මෛත්‍රිය දාලා ඵලේ යට කරන්න හදනවනේ. රාගයක් ආව ගමන් අසුබයි කියලා මේ ඵලේ යට කරන්න හදනවනේ. එතකොට තනිකර ද්වේෂයක් තියෙන්නේ වර්තමානයත් එක්ක අපිට. වර්තමානයත් එක්ක තනිකර අපි ඉන්නේ ද්වේෂයකින්. මේන තරහත් එක්ක ඊර්ෂියාවත් එක්ක මේන රාගයත් එක්ක. එතකොට මම සම්මාදිට්ඨි නෑ. දැන් මම අපි අද මංගේ සාකච්ඡා කරන විපස්සනා සම්මාදිට්ඨියනේ. විපස්සනාවේදී එහෙම අපි කිසිම දෙයක් නැති කරන්න යන්නේ නැහැ. කිසි දෙයක් නැති කරන්න යන්නේ නැහැ. අපි තේරුම් මේ හොඳට මේ හැම දෙයක්ම අන්ඩර්ස්ටෑන්ඩ් කරන තේරුම් ගැනීමක් කරන්නේ. මේ සිතේ මෙකනිසම් එක ක්‍රියාකාරීත්වය මේක වැඩ කරන න්‍යාය පාත්‍රය මං හොඳට තේරුම් ගන්නවා. ඒ නිසා දැන් එතකොට විදර්ශනාව ඒකයි ඒක හේත් දැන් ඒ නිසා බුදුන් වහන්සේගේ ඉගැන්වීම අපි ප්‍රැක්ටිස් කරද්දී ඒක පටිච්ච සමුප්පන්නව තමයි අපිට පුරුදු කර හේතුඵල ධමයක් හැටියටයි දකින්න තියෙන්නේ ඒක. ඒක පටිච්ච සමුප්පාද දර්ශනය අතහැරලා සමතයක් විදිහට කළොත් වැරදි. මොකද උන්වහන්සේගේ ඉගැන්වීම තුළ මේ හේතුඵල ධම දැකීමක් කතා කරන්නේ. හැබැයි හේතුඵල ධම කියලා අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා වචන කියන එකත් වැඩක් නැහැ. ඒක වචනනේ ඒවා. නිකන් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා නිකන් වචන මොනවුවත් ඒකත් තව මොන හරි දැනුමක්. ඒක නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ වචන ටිකක් කියන එක නෙවෙයි. මේ හේතුඵල දකින්න ඕනේ අපි. හේතුඵල දකින්න නම් ඵලේ මරලා හේතුව දකින්න බෑ. කොයිලාවකවත් අපි සිහිය පවත්වනවා. සිහිය පවත්වද්දී ඵලය රාගය කියන්නේ ඵලයක්, ද්වේෂය කියන්නේ ඵලයක්, ඊර්ෂියාව කියන්නේ ඵලයක්. ඵලයක් එක්ක අපි සටන් කරන්නේ නැහැ. ඵලේ නැති කරන්න යන්නේ නැහැ. ඵලය තියෙන්න අරිනවත් හොඳට. දැන් මට තරහව කියන ඵලේ නම් ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ අපි කියනවා ඉතින් යන්න එපා පොඩ්ඩක් ඉන්න තේ එකක් බොමු. දාන්න දවල්ට දානෙත් තියෙනවා කැම ටිකක් කාලයක්. තේ ටිකක් බොමු. යා ඉන්න පොඩ්ඩක් කියලා ටිකක් මරන්න නැතුව තියාගන්න. අර දැකලා තියෙනවද පූසොන්ට මීයෝ වුණාට පස්සේ කරන දේ. පූසෝ මීයෝ මරන්නේ නෑනේ. මං කියන්නේ තරුණ පූසෙක් කරාම වයස පූසෝ ටිකක් කනවා. තරුණ පූසෙක් කරාම ඌ හින්න ජොලියක් ගන්නවා බාගෙට මරනවා. ඉස්සෙල්ලා මීයව එකපාරට කන්නේ නෑ. පොඩ්ඩක් හොඳට බලන් ඉන්න පූසෙක් දිහා. පූස කරන්නේ ඌගේ පොඩ්ඩක් බාගෙට මරලා මීයව. ඌ නිකන් අරුව ආතල් එකට ගන්නවා. අරහෙන් ගහනවා. අතින් අරහෙන් දුවදී මෙහෙන් ගහනවා. මෙහෙම කරලා පොඩි මේ ඌ සෙල්ලම් කරනවා. සෙල්ලමක් කරගන්නවා. දැන් ඒ වගේ දැන් කොයි වෙලාවකවත් විපස්සනාවේදී සිත මරන්නේ හරියට පූසා මීයත් එක්ක කරන ගේම් එක තමයි විපස්සනාවේ තියෙන්නේ. මීයව මරන්නේ නැතුව මීයව බාගෙට මරලා මෙහෙන් තට්ටු කරනවා. ඌ අරහෙට ගැහුවා මොකද කරන්න කියලා බලනවා. මේ හරියට නිහාර රහත් වුණාට පස්සේ කෙනෙක් නිවන් දැක්කට පස්සේ එතනින් එහාට දෙන්නේ පොඩි ජොලියට හිතේ එක එක වැඩ කරලා බලන. එල්ලයිට් උනාට පස්සේ මේ බටන් එක වම හිතේ මොකද වෙන්නේ? මේකෙන් මොකක්ද දෙන ඥාන? මේකෙන් එන්නේ විශ්ව ශක්තිය මොනවද කියලා? එතනින් එහාට කෙනෙක් එල්ලයිට් උනාට පස්සේ යාගේ ආධ්‍යාත්මික ජීවිතේ ජොලියට කරන්නේ. නිකන් ජොලියට බලනවා අර බටන් ඔබල මොකද වෙන්නේ? මේ ඇයි බය නෑනේ දැන් මේකනේ කොහොමද දන්නවා මේක দমনය කරලා ඉවරයි. මේ සිත দমনය කරලා ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩක් හිතේ එතනින් එහාට එල්ලයිට් උනාට පස්සේ රහත් උනාට පස්සේ තියෙන පොඩි ජොලියට හිතේ තියෙන ශක්තිය අවදි කරවලා බලනවා.
ඒක ඒව දැම්ම කරන්නේ නැහැ. මොකද අහුවේ ඉස්සෙල්ලා හිත දමනය කරලා ඒව කරන්න ඕන. හිත දමනය කරන්නේ නැතුව හිතේ බටන නම ඔබන්න ගිහිල්ලා හිත කොහෙට අද්දලා දායිද දන්නේ අපි. අපි දන්නේ තාම අපි හිත දමන කියන්නේ හරියට ප්ලේන් එක නවත්තලා ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ හරියට මේක නවත්තන්නේ කොහොමද? දැනගත්තට පස්සේ සෙල්ලම් දැම්මට කමක් නැහැ. මොකද සෙල්ලම් දැම්මට කමක් නැහැ. දන්නවා අපි ඕන වෙලාවක ස්ටොප් කරන විදිය දන්නවා. ඒ හින්දා කොහොමවත් ස්ටොප් කරලා තියෙන්නේ. දැන් ඉතින් එහෙට මෙහෙට බොන වගේ. හරි දැන් මේ රහත් කතාව අපි පැත්තකින් තියමුකෝ. අපි ඊට මෙහාට කතාවට ආවට පස්සේ ඊට මෙහාදී අපි කරන දේ තමයි මේ විදිහට අපි අපේ සිත මරන්න යන්නේ නැතුව අපේ හැඟීම් මරන්න යන්නේ නැතුව අපේ කිසිම සිතවිල්ලක් මරන්න නැතුව පොඩ්ඩක් ඒ සිතවිලිත් එක්ක ජීවත් වෙන්න ගන්නවා. මට දැන් මේ ලාවේ හොඳටම තරහව තියෙනවා නම් තරහවට තරහ ගන්නේ නැතුව තරහ කරේ ද්වේෂයක් හදා ගන්න නැතුව ඒ කරේ වෛරයකට යන්නේ නැතුව මම ඒක මගේ තියෙනවා මම බලාගෙන ඉන්නවා දැන් මේක ඇත්තටම ආවම කොහොමද මේ කයර දැනෙන්නේ. දැන් ඔබ වහන්සේ කිව්වා වගේ මේක මෙහෙම දරදඬු වෙනවද ඇත්තටම. මේක ලිහිල් වෙනවද රිලැක්ස් වෙනවද. එතකොට අපිට මේක හොඳට තේරෙනවා ඒ කොහොමද මේ සිතවිල්ලත් එක්ක රූප ධර්මයේ වැඩ කරන හැටි. ශරීරයට මොකක්ද වගේ දැනෙන්නේ. ඊට පස්සේ තේරෙන්න ගන්නවා සිත කියනවා ලිහිල් කරපම් මේක රිලැක්ස් වෙයන් උඹට බෑ. උඹ මෙහෙම හිර වෙලා ඉන්න බෑ. උඹට මේ ආත්මේ මෙහෙම ඉන්න බෑ. මේක රිලැක්ස් කරගෙන ගිහලා බැනපම් ගහපම් කියලා ඒකත් දකිනවා. අපි මොකුත් කරන්නේ නැහැ හැබැයි දැන් අපි මේ පොඩි පරීක්ෂණයක් කරන්නේ. පූසා මීයා අල්ලගෙන පොඩ්ඩක් බලනවා වගේ. පූසා දැන් මීයා අල්ලගෙන එහෙට ගහලා බලනවා මොකද මු කරන්නේ මෙහෙට ගහලා බලනවා. ආයේ ඔළුවෙන් හිටවල බලනවා අනිත් පැත්ත කරකවල බලනවා. ඒ වගේ ඌව අන්නේ වගේ දැන් අපි මේ හිත මීයෙක් වගේ දැන් හිත නිකන් ජොලියක් මේ ගන්නෙ දැන්. හිත දිහා බලන් ඉන්නවා මෙහෙම වෙනවා. මෙහෙම වෙලුවොත් මෙහෙම වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. කියලා දැන් මේ සිත ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ සිත කියන දේවල් මොනවද? සිත දඟලන දේවල් මොනවද? මේක දැන් බලාගෙන ඉන්නවා. බලාගෙන හිටියට පස්සේ අපිට තේරෙන ගන්නවා ටික දවසක් මේක හොඳට බලන් හිටියාම මෙන්න මේ වගේ තැනකට ගෙනිච්චාම මගේ හිතේ මෙන්න මේ වගේ එනවා. මෙන්න මෙයා දැක්ක ගමන් මෙන්න මේ වගේ ටියුන් වෙනවා ඇතුළ. මෙයා දැක්ක ගමන් මෙහෙම වෙනවා. මේ කෑම දැක්ක ගමන් මට මෙහෙම අප්පිරියාවක් එනවා. මෙහෙම වෙනවා කියලා දැන් අපිට දැන් තේරෙනවා අතෙන්ට ගියත් වෙන්නේ මේකයි. මෙතෙන්ට ගියාම හිතට වෙන්නේ මේකයි. මෙයා දැක්කහම මෙහෙම වෙනවා. මේක උනාම මෙහෙම වෙනවා. මෙහෙම කියලා දැන් අපිට දැන් මේක මෙන්න මේක තේරෙන්න පටන් ගන්නවා. සිතට මෙන්න මේ වගේ මේ වගේ තරකට ගියාම රාග එනවා. මේ වගේ දෙයක් දැක්ක ගමන් මට දේශ එනවා. මේ වගේ දෙයක් ගත්තාම මට මෙහෙම වෙනවා. කියලා මේක දැන් හොඳට Tamanට තේරෙන්න පටන් ගන්නවා මේක කොහොමද වැඩ කරන්න කියලා. මේක එතකොට ඒ වැඩ කරන හැටි දැනගත්තාම Tamanට තේරුම් ගන්නවා දැන් මම තරහ ගන්නවා නෙවෙයි. මට රාග එනවා නෙවෙයි. මේ පුරුද්දක් තියනවා මේ කෑම දැක්ක ගමන් සිතට රාග එනවා. මේ රූපේ දැක්ක ගමන් සිතට පුරුදු රටාවට තරහ එනවා. මේක එන්නේ මෙන්න මේ වගේ අර පරණ ඇබ්බැහි රටාවකට පරණ පුරුදු රටාවට. ඒක සාමාන්‍යයෙන් අටුවාචාරින් වහන්සේලා කියනවා නාම ධර්ම වල තියෙනවලු ලක්ෂණයක් නැමෙන ගතිය. අරමුණට නැමෙන ගතිය. කටුකුරුන් ධාඳුරුණන් කියන්නේ නාම ධර්ම වල තියෙන එච්චර ගැඹුරු දෙයක් නෙවෙයි නිකන් නම් කිරීම විතරයි කියලා. හැබැයි අටුවාචාරින් වහන්සේලා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද සමහර කෑම දැක්කහම බලන්න අපේ හිත නිකන් කෙලෙන්නේ කටට. සමහර ඒවා සුවඳ වලට ටක් ගාලා ඇදිලා යන්නේ අපි. සමහර අය බලන්නකො දැන් දූරියන් සුවඳ ආවත් සමහරට ඉන්න බෑ. දූරියා වගේ එකදී ප්‍රතික්ෂේප වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ සිත මම හිතලා මම මේ දූරියන් ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. මම හිතලා මේ කෑම දකිද්දි මේ කටට කෙල හදා ගන්නවා නෙවෙයි නිකන් කටට කෙල එනවා. සමහර ඒවා දකිද්දි මෙන්න මෙහෙම එකක් වෙනවා. කියලා මෙන්න මේක තමයි මේ හිතේ ස්වභාවය. සිතේ යම් ඇබ්බැහියක් තියෙනවා. පුරුදු රටාවක් තියෙනවා. පුරුද්දක් තියෙනවා, ඇබ්බැහියක් තියෙනවා. මෙන්න මේ ඇබ්බැහියට මේ රූපේ දකිද්දි මේ ශබ්ද ආදී මෙන්න මේ වගේ පරිසරයකට ගියපු ගමන් මෙන්න මෙහෙම ස්වභාව ටිකක් වෙන්න ගන්නවා. මේක මම හිතලා කරන දේවල් නෙමෙයි. හිතලා කරන ඒවා නෙමෙයි. මෙන්න මේක පුරුද්දට වෙන දෙයක්. මෙන්න මේක හොඳට පේන්න ගන්නවා. ඒක පේන්න තමයි අපිට තේරෙන්න ගන්නේ මෙතන අනාත්ම ස්වභාවයක් තියෙනවා.
මොකද මට හිතලා තරහ ගන්න ඕනුන්නේ නැහැ යත් එක්ක. හිතලා රාගයක් ඇති කර ගන්න ඕනුනේ නැහැ. හැබැයි ඒ වුණාට මෙන්න මේක පුරුදු රටාවකට සිද්ධ වෙන්නේ කියලා අර හොඳට සිහියෙන් බලාගෙන හිටියොත් මෙන්න මේ හිතේ වැඩ කරන න්‍යාය තේරෙන්න ගන්නවා. හිත වැඩ කරන්නේ පුද්ගලයෙක් නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන මේ වෙනම කෙනෙක් මම ඉඳගෙන රාගය ඇති කර ගන්නවා, දේශක ඇති කර ගන්නවා නෙමෙයි. මම කරනවා නෙමෙයි, ඔක්කොම වෙන දේවල් ටිකක් තියෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන සිද්ධවීම් ටිකක්. පරණ ආශ්‍රවයක්, ඇබ්බැහියකට, පුරුද්දකට. තමයි එයා දැක්ක ගමන් මට අපෝ මේ මිනිහා මට යල්ලන්නේ නැහැ. අම්මෝ මේ මෙයා මට මගේ සිස්ටර් දිරවන්නේ නැහැ කියලා මේ පරණ ඇබ්බැහිය. සමහර අය දැක්ක ගමන් බලන්නකො නිකන් අපිට සෙට් වෙනවා. සමහර අයට නිකන් ඒක ටිකක් දැක්ක ගමම හිත ගිය දේ මාලිගාව. සමහර කෙනෙක් නිකන් යාවම හොල්මනක් වෙනවා. සෙට් වෙන්නේ නැහැ. ඒතර අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ ඇයි මේ මං රාගයෙන් බැඳෙන කෙනාට අනිත් කෙනාට යාව පෙන්වන්න බෑ. මට යා නැතුව බෑ. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා බලද්දී අන්න එතකොට අපිට පේනවා මේක ඇතුලේ අපේ තියෙනවා. අපි හොඳයි නරකයි අපි පිරිමියෙක් මෙහෙමයි. ගැහැඩියෙන් මෙහෙම තමයි මං හොයන්නේ මෙහෙම කියලා හදාගත්ත පැටර්න් එකක් ඇතුලේ තියෙනවා. ඒ පැටර්න් එකට ටක් ගාලා ඊට අද ඒ සිස්ටම් එකේ රූපයක් ශබ්දයක් ඇහෙද්දි ගිහිල්ලා බැඳෙනවා ගිහිල්ලා ගැටෙනවා. කියලා මේ දැන් සිත දිහා අපි බලාගෙන ඉද්දි මෙන්න මේ හේතුවත් එක්ක දේවල් පේන්න ගන්නවා. මේක තමයි අපි දන්නා මෙන්න මේ හේතුවත් එක්ක මෙන්න මෙහෙම තමයි මේ හිත ගිහිල්ලා බැඳෙන්නේ දෙයක. මෙන්න මෙහෙම තමයි හිත ගිහිල්ලා ගැටෙන්නේ දෙයක. කියලා මේක අපිට හොඳට සිහියෙන් හිටියොත් හේතුවත් එක්කම දේවල් තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි දැන් රාගෙ නැති කලේ නෑ. තරහව නැති කලේ නෑ. තරහව නැති කලේ නැතුව තරහව තේරුම් ගත්තා. රාගේ තේරුම් ගත්තා. ඊර්ෂියාව තේරුම් ගත්තා. ඊට පස්සේ ඒ තේරුම් ගන්න මේක පටිච්ච සමුප්පන්න බව. මේක යම් හේතුඵල ක්‍රියාකාරීත්වයක් බව. හේතුඵල න්‍යායක් තියෙන කියන බව දැනෙන්න ගන්නවා. ඊට පස්සේ අපිට තේරෙන්න ගන්නවා ඇත්තටම දැන් මට කවුරු හරි මලක් ගෙනෙල්ලා දුන්නාම මලක් ගෙනෙල්ලා කිව්වොත් අද ඉඳන් ඔයාට මේ මල අයිති කියලා අපිට නිකන් අමුතු හැඟීමක් එනවා මගේ මල මේක. මගේ මල මේක. ඉතින් ඊට පස්සේ එහෙම හැඟීමක් ඇතිවෙනවා. හැබැයි ඒ මල ඊට පස්සේ මගේ මල කියලා මං හිතුවානේ. ඊට පස්සේ මේක හොරු ගත්තත් අප්සෙට් යනවා, කේන්ති යනවා, ඊර්ෂියාවක් එනවා. මට වඩා ලස්සන මල් දින අය දැක්කොත් එහෙම ඊර්ෂියාවෙන්ද පටන් ගන්නවා සංසන්දනය කළා. අන්න එතකොට මන් තේරුම් ගන්නවා දැන් මට මේ ඊර්ෂියාව, රාගය, මේක කවුරු හරි ගත්තොත් එහෙම තරහව මේ ඔක්කොම මගේ සිත දිහා බලන් ඉදී අපිට තේරෙනවා මේ ඔක්කොම මට එන්නේ මේක මම IT කියපු නිසා. IT කියලා හිතාගත්ත නිසා. IT කියලා හිතාගත්ත සිතුවිලි නිසා මේක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි දැන් පොඩි ළමයිට ගෙනෙල්ලා කියනවා චූටි ළමයිට කියනවා පුතේ අද ඉඳන් ඔයාගේ IT මේ මල ගලේ ළමයාට මොකද දැනෙන්නේ? ළමයාට මුකුත් දැනෙන්නේ නැහැ ඇතුළට. චූටිම ළමයට ඔය මල දීලා අද ඉඳන් මේ මල ඔයාගේ කිව්වොත් ඒ ළමයාට දැනෙන්නේ නැහැ. ආන් ඔය වගේ තමයි මේ ධර්මයේ ගැඹුරට ගිහිල්ලා අපි සම්මාදිට්ඨිය පූර්ණ වෙද්දී ළමයට මල ඔයාට අයිති කිව්වා වගේ තමයි දැනෙන්නේ. මල ඔයාට අයිති කිව්වට තේරෙන්නේ නැහැ ඒක. මල ඔයාට අයිති නෑ කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. ඒ ළමයාට විශේෂයක් නැහැ. ආන් ඒ වගේ එන්න අපි මේ සිත දිහා තේරුම් ගද්දි සිතේ මෙන්න මේ හේතු නිසා මේක ඇති වෙන්නේ කියලා තේරුම් ගද්දි අපිට තේරෙනවා මම මේ දේවල් වලට ළමෙක් වගේ නෙමෙයි වැඩිහිටියෙක්ට හැඟීමක් ඇති වෙන්නේ. අයිති කියපු ගමන්ම අර ග්‍රහණය කරන ගතියක් එන්නේ. ආන් ඒ ස්වභාවය නිසා තමයි මට මේ රාගය පහළ වෙන්නේ. මට මේ ද්වේෂය ඊර්ෂ්‍යාව පහළ වෙන්නේ. කියලා දැන් මම මේ හොඳට දැන් මේ ස්ටඩි කරනවා. අපි මේක තේරුම් ගන්න පටන් ගන්නවා. කොහොමද මට මේක මේ හිතනවා නෙමෙයි මම මේ තේරුම් ගන්නවා මට ඇයි මේවට රාගය එන්නේ? මේ අයිතිය නිසා. අයිති කර ගන්න ඕන නිසා ඊර්ෂ්‍යාව වෙන්නේ. තරහව වෙන්නේ. ඊට පස්සේ Tamanට තව ටිකක් හොඳට මේ සිතත් එක්ක සිහිය පවත්වාගෙන යද්දී
සිතත් එක්ක සිහියෙන් ඉද්දී තමන්ට තේරෙන්න ගන්නවා ඇත්තටම මට මේ මල අයිති කියලා කියද්දී අමුතු සතුටක් දැනුනේ ඇයි? අමුතු සතුටක් දැනුනේ මට මේ මල අයිතියට ඉස්සෙල්ලා මගේ සම්මත කරලා තියෙනවා මේ මල වටිනවා කියලා. ඒ නිසයි මට අයිති කියද්දී වටින දෙයක් අයිති උනානේ. දැන් අපිට කවුරු හරි ගෙල්ල බලන්නකෝ අපිට බොරළු ගල් ටිකක් ගෙල්ලා අද ඉඳන් ඔයාට මේ බොරළු ටික අයිති කියවට අමුතු හැඟීමක් එන්නේ නැහනේ. බොරළු ගොඩක් ගෙනෙල්ලා අයිති කිව්වා කියලා අපිට අමුතු විශේෂයක් තේරෙන්නේ නැහැ ඒක. හැබැයි මැණික් ගල් ටිකක් ගෙල්ලා අයිති කිව්වහම අපිට දැනෙනවා ඒක හරියට තදට. මැණික් ගල් එතකොට අන්න එතකොට තේරෙනවා එහෙනම් මට අයිතිය වෙන්නේ වටිනාකමත් එක්ක දීලා තියෙනවා. එතකොට දැන් පොඩි ළමයට මැණික් ගලක් දෙලා අයිති කිව්වත් විශේෂයක් නැහැ. බොරළු කිව්වත් අයිතියක් නැහැ. මොකද සාපේක්ෂක වලට වටිනාකමක් නැහැ. ඒක සාපේක්ෂකයක් නිසා. දැන් එතකොට අපි තේරුම් ගන්නවා මේ හොඳට හිත දිහා බලන් ඉඳි තමන්ට තේනවා බොරළු වටින්නේ නැහැ කිව්වෙත් පොඩි කාලේ සම්මතයක්. මැණික් වටිනවා කිව්වෙත් සම්මතයක් විතරයි. ඇත්තටම මේ දෙක අතර කිසි විශේෂයක් නැහැ. බොරළොයි මැණික් අතර දැන් අපි බලනවා මේ දවස්වල බලන ප්‍රවෘත්ති වල කියනවා මැණික් පොකුරක් හම්බෙලා මේම හම්බෙලා. ඉතින් මං කල්පනා කළා ඉතින් මොකද්ද මේක ඉතින් විශේෂ ගල් පොකුරක් වගේ නේ ඉතින්. මොකක්වත් නැහැ ඉතින් අයනට ඔළුවට දාලා ඉතින් එකක් අපිට හිතෙන්නේ විශේෂ මොකක් හරි හම්බෙලා කියලා. ඕක නිකන් හරි හිතනකොට හැමදැනම මැණික් තිබලා බොරළු චූටි ඔය වගේ මැණික් වගේ පොඩි අමාරුවෙන් හොයාගන්න එකක් වුණා නම් ඕක හැම ප්‍රවෘත්ති වලට යයි හැමතැනම යයි මැණික් වෙනට බොරළු පොකුරක් හම්බෙලා කියලා. මේවා ඔක්කොම එතකොට අපිට තේරෙනවා ඇත්තටම මේ මැණික් වලයි බොරළු වලයි වෙනසක් තියෙනවා. වෙනසක් නෑ දෙකම පාෂාණ. ඒ දෙකේ 아무තු විශේෂයක් නැහැ. විශේෂේ සම්මත කරපු දෙයක්. හෙට ඉඳලා මැණික් බොරළු තරමවත් වටින්නේ නැති කළොත් සම්මත වශයෙන් කිව්වොත් බොරළු තරම් මැණික් විසින් වටිනාකමක් නැති දෙයක් බොරළු තමයි ලෝකේ වටින්නේ කියලා සම්මත කළොත් අපි එදා ඉඳලා බොරළු විශේෂයෙන් ගන්න ගන්නවා. එතන අපිට දෙනවා මේවා මේ පොඩි කාලේ ඔලුවට දාපු කතන්දර ටික. මැණික් වටිනවයි බොරළු වටින්නේ නැතුවයි අර අප්‍රිකාවේ රටක් තිබිලා තියෙනවා. ඒ රටේ දඩුවමක් විදියට දෙන්නේ මිනිස්සෙක් වැරද්දක් කරොත් මැණික් ගෝලියක් පුරවලා කරේ තියාගෙන යන්න දෙනවලු රටේ හැමතැනම. මැණික් ගෝණියක් ඇඟේ මැණික් ගෝණියක් දීලා ඒක තමයි දඬුවම. ඒ මොකද ඒ රටේ හැමතැනම මැණික් ඉඳලා. මැණික් කළු ගල් වගේ හරියට. මැණික් කළු ගල් වගේ අන්න එතකොට අපිට හොඳට මේ සිත දිහා බලාගෙන ඉදි තේරෙනවා සිත මෙන්න මේ වගේ පොඩි කාලේ අපිට ඔහොම විශේෂයක් තිබ්බේ නැහැ. අපිට මැණික් වලින් දාපු මුද්දකුත් එකයි අපිට විශේෂයක් තේරුනේ නැහැ. මේවා සම්මත කරා දෙමාපිය විසින් සමාජ විසින්. එතකොට අපි තේරුම් ගන්නවා දැන් එහෙනම් මේ ලෝකේ වටිනවා කියලා කිසිම දෙයක් නැහැ. ඔක්කොම සමාජ සම්මතයක් විතරයි තියෙන්නේ. ඔක්කොම සම්මත විතරයි. මිනිස්සු හිත කියපු දේවල්. අම්මලා තාත්තලා කියපු දේවල්. එයාලා දන්නවද? එයාලා කිව්වොත් අපි දන්නේත් නැහැ. අපිටත් කවුරු හරි කියලා ඕක වටිනවා කියලා. කවුද දැන් ඔයාලට කවුද කිව්වේ? එයාලට කවුරු හරි කියලා. ඔහොම පස්සට ගියාට අපිට පේනවා ඇත්තටම ළමයෙක්ගේ කිසි වටිනාකමක් නැහැ. නේද? එළිය ලෝකේ ළමයෙක් හම්බ වෙනවා කියන්නේ ලොකු දෙයක්. මේ ඔක්කොම සම්මත. ජාතිය, ආගම, භෞතික දේ මේ සියල්ල. එතකොට අපි දැන් තේරුම් ගන්නවා එහෙනම් මේ ඔක්කොම සම්මත විතරයි. සම්මත වලට වටිනාකමක් තියලා තියෙනවා. එතකොට ඒ සම්මත දේ මට ලැබෙනවා කිව්වහම මට පුදුම සතුටක් ඇති වෙනවා. හැබැයි මේ සම්මත ඔක්කොම අපිට බොරළු මට්ටමටපත් වුණොත් ඒ විශේෂයක් නැති වුණොත් අන්න එතකොට මට කවුරු හරි අයිති වුණත් මට විශේෂයක් තේරෙන්නේ නැහැ. අයිති නැහැ කිව්වා කියලා විශේෂයක් තේරෙන්නේ නැහැ. මොකද කිසිම දෙයක විශේෂයක් නැහැ. දැන් එතකොට මේ දේශනාව මෙහෙම අහගෙන ඉද්දි වෙන්නේ හොඳට සිත දිහා බලාගෙන ඉද්දි මේ දේශනාවත් අහන් ඉද්දි ටික දාපු සංකල්ප වලට නෙමෙයි සාපේක්ෂ කියන්නේ සංකල්ප ටිකන්නේ. සංකල්ප වලට දින වටිනාකම හිතේ නැති වෙන්න ගන්න. හිතේ නැති වුණාම හිතට අර තිබ්බර මේ දේවල් ගැන හිතලා ඉන්න බරගතිය නෑ ඇතුළේ රිලැක්ස්. මොකද හිත දන්නවා ඉතින් මේ ඔක්කොම සිතුවිලි ටිකක් ගැන වෙන මොකක්වත් නෑ මෙතන. එක සිතුවිල්ලක් මැනිකක් කියන්නේ සිතුවිලි මාත්‍රයක්, බොරළු කියන්නේ සිතුවිලි මාත්‍රයක්. ওই දෙක අතර කිසිම සිතුවිලි මාත්‍රයක් කරෙන්න ওই දෙක අතර ඇති වෙන විශේෂයක් නෑ. විශේෂත්වයක් නෑ කියලා තේරෙන්නේ මොකද මැනිකක් ඇල්ලුවත් දැනෙන්නේ තද ගතියක්, බොරළු ඇල්ලුවත් එච්චරයි. ඒ දෙකේම පේන්නේ වර්ණයක් විතරයි. ඔන්නෝක තේරෙන්න
අපිත් ආය අර චූටි ළමෙක් වගේ වෙනවා. ඒ අපේ ඇතුළාන්තයේ දැන් සාපේක්ෂක තියෙනවා. මැනික් කියලා දන්නවා. බොරළු කියලා ඒ සාපේක්ෂක වලට තිබ්බ සාපේක්ෂක වල යථා ස්වභාවය අපි තේරුම් ගත්තා. තේරුම් ගන්නවත් එක්කම අපිට ඒකේ විශේෂ වටිනාකමක් නැතිව ගියා. විශේෂ වටිනාකමක් නැතුව ගියාට පස්සේ ඒ නොබැදෙන හිත තමයි නිවන කියන්නේ. අපි කොයිලාකවත් කියන්නේ නිවන කියලා තැනක් පනවන්නේ නැහැ. නිවන කියලා දෙයක් කියන්නේ කොහෙවත් තියෙන දෙයක්. කොහෙවත් පවතින දෙයක් ගැන කතා කරන්නේ හැම වෙලෙම හොඳට ගැඹුරින් බුද්ධ දේශනාවල් බැලුවොත් වෙන්නේ අන්ත දෙක අතරින් මැද ඉන්න මැදට නොයැලෙන්න. නොයැලීම තමයි අපි විමුක්ති මාර්ගයේ හැටියට නිබ්බාණය හැටියට කතා කරන්නේ නිවන කියලා තැනක් නෙමෙයි. කාලයක් කැඩයක් තියෙන ඉන්න කෙනෙක් ඉන්න ඒකෙන් එළියට කෙනෙක් එන කෙනෙක් ඒක ඇතුළට යන කෙනෙක් ඉන්න තැනක් පරිසරයක් පනවන්නේ නැහැ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. තම්රෝබි මහා පුරුෂෝ යෝධ සිබ්බනි මජ්ජක. යෝබ අන්ත දෙක අතරින්ද යෝබන්තේ විද මජ්ජේ මන්තාන මැදට නොයැලෙන්න. ඒ නොයැලෙන සිතයි. නොයැලීමමයි සත්‍යය. ඒක තමයි තණ්හක්ක. අන්න එයා තමයි බුදුහාර මහා පුරුෂයා කියන්නේ. ඉතින් එන්නේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරගෙන යද්දී ඒ සම්මාදිට්ඨිය විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න යද්දී අපිට මේ නොයැලෙන සිත පහළ වෙන්න ගන්නවා. නොයැලෙන සිත කියලා දෙයක් කරගන්න එපා ඒක. නොයැලෙන සිත කියලා කොහේ හරි සිතක් අල්ලන්න යන්න එපා. නොයැලෙන ස්වභාවය ඇතුලේ ප්‍රසිද්ධ වෙනවා. ඒ මොකද අපි දැන් විපස්සනාවේ මේකේ මුලමැදක බලාගත්තා. නාම රූප දෙක වෙන් කරගත්තා. ඒ වගේම අපි තේරුම් ගත්තා මේ පේන ඇහෙන දේවල් වලට අපේ පරණ දත්ත වලින් තමයි වටිනාකම් දීලා මේවට දෙයක් විදියට ගන්න. මේවට අපිව බැඳලා තියාගන්නේ. මේවට ඇලීම් හදවන්නේ. හැබැයි මේක නිකන් සංකල්ප මාත්‍රයක් විතරයි කියලා සාපේක්ෂක අදහසක් විතරයි කියලා මේක තේරුම් අරගෙන යද්දී ඊට පස්සේ අපි දන්නවා ඊට පස්සේ දැන් ඕන අපිට තරහක් ආවා කියන්නකො. ඊර්ෂියාවක් ආවකොද මේ ඊර්ෂියාව පවා තරහව පවා පුරුද්දට එන එකක්. ඒක මම හිතලා ගන්නවනේ මේ තාම මේ පුරුද්දට ඇබ්බැහියට මේ කියන වටිනාකමත් එන්නේ පුරුදු මේ වටිනාකම ඇත්තට తీරගන්නේ පරණ දීපු මතකයක්. ඒ නිසා රාගය ආවත් ඒකත් සාපේක්ෂකයක්. එතකොට ඔන්න ඔය දර්ශනයෙන් බලද්දී මේ හිතට රාගය ආවත් හිතට ඊර්ෂියාවත් ඒකක්වත් මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයකුත් නෙමෙයි කිසි දෙයක්. ඒක මේ අපි මේ දඟලන්නේ අයියෝ මට තරහ ආවා මට රාගය ආවා මට ඊර්ෂ්‍යාව ආවා කියලා අපි මේක අල්ලගෙන දඟලනවා මේක නැති කරගන්න මාගේ රාගය නැති කරගන්න. අපි කියන්නේ දැන් මේ දේශනාව හොඳට අහන් ඉන්න තේරෙයි දේශනාව ඇතුලේ අපි කිව්වේ නෑ රාගෙන් නැති කරගන්න කිව්වේ නෑ දේශ නැති කරගන්න කිව්වේ නෑ මේක හොඳට බලන් ඉන්න කොහෙන්ද එන්නේ. ආන් ඒ කොහොමද හටගන්නේ හැටි දැනගත්තාම පෙන්නවා මේක මේ පරණ ඇබ්බැහියක්. ඇබ්බැහිය සිද්ධ වෙලා තින්නේ වටිනාකමුත් එක්ක. ආන් ඒක දැනගත්තාම අපිට මේ එන තරහත් මේ එන රාගයත් මේ එන රාගයයි මේ එන තරහයි මේ සියල්ලම අනාත්ම බව තේරෙනවා. ඒක පුරුද්දරෙන බව තේරෙනවා. ආ කියන්නේ ඒ පටිච්ච සමුප්පාද ස්වභාවයේ තේරුම් ගැනීම තුලින්ම තමයි මේ අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අනාත්ම ස්වභාවය හිතන එකක් නෙමෙයි. දැන් අර මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන වචන වලින් මං කිව්වට ඒක Tamanට වෙන අවබෝධයක්. අයිතිකාරයක් නැති බව ඒ රාගයට. ඒ වර්තමාන දින ඵලයේ හේතුවක් නිසා හටගත්ත බව. ඒ හේතුව නැති වෙද්දී ඵලේ නූපදින බව. කියලා මේක මේ හේතුඵල දහම ඒ සිහිය පවත්වාගෙන යද්දී හේතුඵල ස්වභාවයේ දකින්න අපිට මේ අනාත්ම දේ ප්‍රත්‍යක්ෂ වෙන හේතුඵල දැක්කේ නැත්තම් තමයි චික් මට රාගය ආවනේ කියලා ඔය රාගයත් එක්ක සටන් කරන්නේ. චික් මට දේශයන්නේ මම මහා ජරා විනියෙන්නේ ගැහණියන්නේ කියලා අර නිකන් ඒක අල්ලගෙන නිකන් අර පුද්ගල කතාවක් හදාගෙන වර්තමානයේ පටිසමුපාදේ නොදක සටන කරන්නේ. දැන් අපි මෙතන කිව්වේ ඒ හේතුඵල වශයෙන් ඒක තේරුම් ගන්න කියලා. හොඳයි දැන් 10:00 වුණා නේද? අපි අදට අවසන් කරමු. අපි තව ටිකක් බලමු මේකම හිලාව හම්බුනොත් හෙට විතර කරමු. හෙට බැරි වුණොත් අපි අනිත් දවසේ හරි බලමු. තව එකපාරක් තව ටිකක් මේක කතා කරලා ඊට පස්සේ අංගය අපි විස්තර කරන්න පටන්